හොඳයි ළමයි. අද අපි කතා කරන්නේ ආයෝජන තීරණ කියන පාඩම. මේක තමයි ඔයගොල්ලන්ගේ ගිණුම් කරන විෂය හම්බ වෙන අන්තිම පාඩම. හරි. අද අපි මේ පාඩම පටන් ගමු. ඉතින් මම මේ පාඩම මේ සතිය අඟහරුවාදා දවසේදී සම්පූර්ණයෙන්ම අවසන් කිරීම කරනවා. ඉතින් අවසන් කරන්න බැරුව ගියොත් එදාට බැරි වෙලාවත් හරි ලබන සතියේ ඉරිදා බැරි වෙලාවත් මේ පාඩම කරන්න නැහැ. කෙලින්ම අපේ පේපර්ස් තමයි කරන්නේ. එකම අමතර දවසක් දාලා හරි කමක් නැහැ මේක අවසන් කිරීම කරනවා. ඒ විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි. ඉතින් ඔයගොල්ලෝ සූදානම් වෙලා ඉන්න අපි ලබන මාසෙ ඉඳලා පේපර්ස් තමයි කරන්නේ. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව ආයෝජන තීරණ කියන පාඩමට ගිහිල්ලා මේ පාඩමේ තියෙන විෂය කොටස් ටික බලමු අපි මොනවද තියෙන්නේ කියලා. හරි. එතකොට ළමයි මේ ආයෝජන තීරණ කියන පාඩම අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ අපි අපේ තීරණ ව්‍යාපාරයක තීරණ ගන්නකොට දිගුකාලීන ව්‍යාපෘතියක් හා සම්බන්ධ වෙච්ච නැත්නම් ව්‍යාපාරයක දිගුකාලීන බැඳීමක් නැත්නම් ව්‍යාපාරයක දිගුකාලීන ආයෝජනයක් සම්බන්ධ වූ තීරණ ගන්නකොට අන්න ඒ ආශ්‍රිත තීරණ ගැනීමට අදාළ වෙන විෂය කොටසක් විදිහට තමයි මේ ආයෝජන තීරණ කියන කොටස සලකන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නම් අපි කතා කරන ව්‍යාපාරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නම් අපි තීරණය කරනවා කළමනාකාරීත්වය තීරණය කරනවා දැන් අපේ හදන භාණ්ඩ ටික ගබඩා කරගන්න ඕනේ. අපි හදන ඇඳුම් ටික කියලා තියාගන්න ඕනේ. ඒක රට යවනකල් නැත්නම් අපි දැන් මේ කොවිඩ් වගේ කාලයකට මුහුණ දුන්නොත් ඒ කාලෙදිත් නිෂ්පාදනය අඛණ්ඩව සිද්ධ කරනවා. ඒ නිපදවන ඇඳුම් ටික ගබඩා කරලා තියාගෙන ඒක එක්ක අපනයනය කරනවා නම් අපනයනය කරන්න ඕනේ නැත්නම් දේශීය වෙළඳපොළට දානවා නම් ඒ සඳහා දාගන්න අපි පොඩ්ඩක් ගබඩා කරලා තියාගන්න. හැබැයි අපේ ගබඩාවේ ඉන්න නැහැ. අපේ කර්මාන්තශාලාවේ ඉඩ නැහැ අපි නිපදවන භාණ්ඩ ටිකත් ගබඩා කරගන්න. ඉතින් ඔන්න ව්‍යාපාරේ ඉන්න කළමනාකරෝ තීරණය කරනවා අපි මොකක්ද මේකට කරන්න ඕන? අපි එක්කෝ අලුතෙන් අලුතෙන් ඉඩම් කෑල්ලක් අරගෙන නැත්නම් අපේ තියෙන ඉඩමෙම අර පොඩි ගොඩනැගිල්ලක් ගබඩා විදිහට හදනවද? නැත්නම් අපිට පුළුවන් නම් මේක වෙන කෙනෙක්ගෙන් ගබඩා පහසුකම අපිට රෙන්ට් එකට වගේ ගන්න. ඒ කියන්නේ අපි කුලියට ගන්න එකද වාසි? අන්න ඒ වගේ තීරණ. ඒ කියන්නේ අපි ආයෝජන තීරණ විදිහට සඳහන් කරනවා. එතකොට අපි ඒකෙදි බලන්නේ අපි ගොඩනැගිල්ලක් හදලා ගබඩා කරන එකද හොඳ? නැත්නම් අපි කුලියට ගිහිල්ලා කුලියට අරගෙන අපේ භාණ්ඩ ගබඩා කරන එකද හොඳ? අන්න ඒ වගේ තීරණ. අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් දිගුකාලීන ආයෝජනවල නැත්නම් දිගුකාලීන ව්‍යාපෘතිවල යෙදවීම සම්බන්ධ වූ තීරණ තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට අපි බලන්නේ මේකෙදි මොන තීරණය ගත්තොත්ද වඩා හොඳ? කර්මාන්තශාලාවක් හැදුවොත්ද හොඳ? නැත්නම් කුලියට ගත්තොත්ද හොඳ? අන්න ඒ වගේ තීරණ. නැත්නම් ඔන්න ඔයා වැඩි ඕනේ ඔයා හිතන්නකෝ මෙහෙම ඔයා යනවා ඔයගොල්ලන් ගෙදරට ටීවී එකක් ගන්න. ඔයගොල්ලන්ගේ ටීවී එක පරණයි. ඔයගොල්ලෝ අලුත් ටීවී එකක් ගන්න යනවා. අපි හිතමු මොකක් හරි සිංහගිරියක නෑ සිංහගිරිය මොකක් හරි එකකට යනවා. අබාන්සෙකට යනවා කියලා හිතන්නකෝ. අබාන්සෙකට ගිහිල්ලා ඔන්න ඔයා බලනවා මේ රූපවාහිනී දෙකක්. ඒ දෙකම සාමාන්‍ය සමාන මිල ගණන් තියෙන එකක් රුපියල් 50000යි තව එකක් රුපියල් 55000ක් වගේ තියෙනවා. දෙකම අපි හිතමු අඟල් 48 අඟල් 60 හරි 48 හරි කියලා. ඉතින් ඔයා ඒ ටීවී දෙකම බලලා මිල ගණන් බලලා තව ඒකේ තියෙන ඒ කියන්නේ ටීවී දෙක බලලා මොන ටීවී එකද තෝරගන්නේ. අන්න ඒ වගේ තීරණ. ඒ කියන්නේ අපි ටෙලිවිෂන් එකෙන් මොන ටෙලිවිෂන් එකද තෝරගන්නේ. ඒක ඕගොල්ලෝ නම් එක්ක සමහරට ගාන අඩු එක තෝරගන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි දෙයක් බලලා ගොඩක් වෙලාට මිනිස්සු තෝරගන්නේ ගාන අඩු එක. ඉතින් අන්න ඒ වගේ ව්‍යාපාරයක ප්‍රොජෙක්ට් එකක් ඕකේ කරනකොට දැන් ව්‍යාපෘති කිහිපයක් තියෙන වෙලාවකදී එක ව්‍යාපෘතියක් තෝරගන්නකොට ඒ ආශ්‍රිත තීරණ තමයි මේකෙදි කතා කිරීමක් කරන්නේ. ඒ කියන්නේ මොන යන්ත්‍රය ගන්න එකද වාසිදායක. මොන ව්‍යාපෘතියට යන එකද වාසිදායක. අන්න ඒ වගේ තීරණ තමයි මේකෙදි සාකච්ඡා කිරීම කරන්නේ. හරි. අපි කෙලිම පාඩමට අවතීර්ණ වෙමු එහෙනම්. මේ කොටසේදී අපි කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. මේ පාඩම සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ කොටස් දෙක මත. එකක් තමයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියලා කියන්නේ ව්‍යාපාරයට මුදල් ගලා ඒමයි ගලා යාමයි ඒවේ වර්ධනය. ව්‍යාපාරයට මුදල් ගලාගෙන එන එකයි ව්‍යාපාරයෙන් මුදල් ගලාගෙන යන එකයි ඒවයි වර්ධනයක්. මේක තමයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියලා අපි කරන්නේ. ඒ කියන්නේ අපිට සල්ලි හම්බෙන්නේ කොහොමද? අවුරුද්දකදී කීය ගානේ හම්බෙනවද? අපේ කොහොමද මුදල් ගලාගෙන යන්නේ? අන්න ඒ ටික බලනවා. එකක් ඒක. දෙවෙනි කොටස තමයි මේකෙදී ආයෝජන තීරණ ඇගීමක් කරන එක. ඒ කියන්නේ මොන තීරණයද හොඳ? මොන තීරණයද හොඳ? අන්න එහෙම ආයෝජන තීරණ ඇගීමක් කරන එක. මේ ආයෝජන තීරණ ඇගීම කරද්දී අපි භාවිතා කරන ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි පිළිගෙවුම් කාලය. අපි මේකට කෙටියෙන් කියනවා
pay by period කියලා. PBP කියලා. PBP හොයනවා කියලා අපි කියනවා. pay by period. දෙවෙනි එක තමයි ඊළඟ ක්‍රමය තමයි මේ ආලට ගන්න. සුද්ධ අපි කියනවා net E කියලා අපි කියනවා. net present value. NPV එක පාවිච්චි කරලා අපි ආයෝජන තීරණ ගන්නවා. තුන්වෙනි ක්‍රමය නැත්නම් අවරණ ප්‍රතිලාභ හදන්න තියෙන්නේ. ප්‍රතිලාභ අපි කියනවා accounting rate of return කියලා. ARR කියලා කියනවා. මේකට අපි ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියලා සඳහන් කතා කරනවා. ඒකට අපි IRR කියලා කියනවා. investment rate of return කියලා. ඉතින් අපි ඇත්තටම මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ මෙන්න මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියන කොටස. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් කලා යාමයි, කලාගෙන ඒමයි සහ වර්ධනයන් කියන එකයි හදන එක. ඊට පස්සේ ආයෝජන තීරණ නැගීම කරන එක. ඒ කියන්නේ මොන ව්‍යාපෘතියද හොඳ? මොන යන්ත්‍රය ගත්තොත් හොඳ? ඒ අපි අර කලින් කතා කරන මොකක් හරි ගානට අදාළව අපි කතා කරන යන්ත්‍රයක් වෙන්න පුළුවන්, ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්, යම්කිසි තීරණයකට අදාළව මෙන්න මේ ක්‍රම තුනට ගණන් හදන එකයි කරන්නේ. පිළිගෙවුම් කාලය, සුද්ධ වර්තමාන අගය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන කොටස් තුනට. හරි, මේ පාඩමේ ගොඩාක් ලොකු දේවල් නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් තියෙන කතා කරන්න. හරිම සරලයි. හොඳට අහගෙන ඉන්න, අනිවාර්යෙන් ඔලුවට දාගන්න පුළුවන්. මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේන කොටස් ටික ලියා ගන්නවද මුලින්ම ලියන පොතේ? මේ ටික ලියාගෙන ඉන්නකෝ. මේ ටික ලියා ගන්න. මේ පාඩමේ තියෙන මේ කොටස් දෙක විතරයි. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරන්නයි ආයෝජන තීරණ නැගීමක් කරන්නයි. ඒක මේ ඇත්තට මේ පළවෙනි මේ ඔක්කොම ලේසි ඇත්තටම. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම වගේ මට හිතෙන්නේ මේ පාඩම කරාට පස්සේ මේ ප්‍රශ්නේ කරයි පේපර් එකේ තියෙන. මොකද ඉස්සර නම් මේක සමහර අය තෝරගන්න නැතිව ඉන්න ඉඩ කඩක් තිබ්බා. මොකද කැල් එකක් නැති නිසා මේක ගණන් හදන්න ටුට්ටක් අමාරුයි. ඒ වුණාට ඕගොල්ලන්ට කැල් එකක් තියෙන නිසා මේක ගණන් හදන්න ලේසි. මොකද අපිට සාමාන්‍යයෙන් කැල් එකේ තියනවා කියලා කියන්නේ මේක ගණන් හදන්න පුළුවන්. නිකන් වැඩි කරන්න තියෙන සංඛ්‍යා. ලේසිම පාඩමක් තමයි මේක. ලියාගෙන ඉවර නම් මට හරි කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඊළඟ ටිකට යන්නම්. පොඩි නෝට් එකක් තියෙනවා. ඊට පස්සේ ගණන් හදන්න තියෙන ඔක්කොම. හරි නේද? හරි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මට. හරි. එහෙනම් හරිනේ. තව කවුරු හරි හරි කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම මේක මාරු කරන්නම් ස්ක්‍රීන් එක. එක්කෙනෙක් හරි ඉවර නම් කියන්න බලන්න. දෙන්නෙක් ඉවරයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලියා ගන්න නැතිනේ වෙලාව. හරි නේද? හරි. එහෙනම් මම ස්ක්‍රීන් එක මාරු කරනවා. දැන් එතකොට අපි මේ පාඩමේදී කතා කරන්නේ ආයෝජන තීරණ තමයි අපේ පාඩම. මේ පාඩම අපි කතා කරන්නේ කොටස් දෙකකින්. එකක් තමයි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියන අවස්ථාව. අනිත් එක ආයෝජන තීරණ ඇගීම කියන අවස්ථාව. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කරද්දී බලන්නේ ව්‍යාපාරයේ මුදල් ගලා යාම, ගලා ඒම සහ ඒවායේ වර්ධනයන් තමයි බලන්නේ. ආයෝජන තීරණ නැගීමේදී බලන්නේ අපි ගත්ත ආයෝජන තීරණයට අදාළව ගණන් හදන විදිය. කියන්නේ ඒ ආයෝජන තීරණේ තෝරගන්නකොට අපි ගණන් හදන ක්‍රම තුනක් තියෙනවා. පිළිගෙවුම් කාලය, සුද්ධ වර්තමාන අගය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. අපි මුලින්ම කතා කරමු මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම කියන අවස්ථාව. හරි. බලන්න මම ඒකත් පොඩි නෝට් එකක් හදාගත්තා. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී සාමාන්‍යයෙන් අපිට ගානක හම්බෙන දේවල් පහක් තියෙනවා. මේක මාරම ලේසි. මම ඔයාලට මේක උපරිම ෂෝට් කරලා තියෙන නෝට් එක. ඔයා හොඳට මේක අවධානයෙන් අහන් හිටියොත් ඔයාට මේක ලේසිම පාඩමක් වෙයි. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමේදී අපිට සාමාන්‍යයෙන් හම්බෙන දේවල් 6ක් තියෙනවා. 5ක් නෙමෙයි 6ක් තියෙනවා.
එකක් තමයි අනාගත මුදල් ප්‍රවාහ සහ වර්ධනය. ඒ කියන්නේ අපිට දානකදී හම්බ වෙනවා මේ ව්‍යාපෘතිය තෝරගත්තොත් පළවෙනි අවුරුද්දේදී රුපියල් ලක්ෂ 2ක් හම්බ වෙනවා, දෙවෙනි අවුරුද්දේ රුපියල් ලක්ෂ 3ක් හම්බ වෙනවා. මේ වගේ මුදල් ප්‍රවාහයෙන් අපිට මේ ගානකදී හම්බ වෙනවා. ඒ නැත්නම් අපිට කියනවා ගිය අවුරුද්දත් එක්ක බලනකොට නැත්නම් අර පරණ යන්ත්‍රේම පාවිච්චි කරනවට වඩා මේ යන්ත්‍රය ගත්තොත් එහෙම අපේ මුදල් බලාගෙන යන්නේ අඩු වෙනවා. මෙන්න මේ වගේ මුදල් බලාගෙන යාම, ගලාගෙන ඒම හෝ ඒවයේ වර්ධනයන් සම්බන්ධව තොරතුරු අපිට දෙනවා මේ ගානකදී. අපි ඒක සාමාන්‍යයෙන් සැලකිල්ලට ගන්න ප්‍රවාහයන් සහ ඒවයේ වර්ධනයන් කියන එක අවශ්‍ය වෙනවා ගාන හදන්න. ඊට පස්සේ අපිට තවදුරටත් මේ ගණන් හදනකොට හම්බෙන තත්ත්වයක් තමයි ගිණුම් කරන ලාභය. ගිණුම් කරන ලාභය කියන එක අපි මේ ගානකදී සැලකිල්ලට ගන්නෙ නැහැ. ඒකට හේතුව අපි මේ ගිණුම් කරන ලාභය කියන එක හොයන්නේ උපචිත්ත පදනමට. උපචිත්ත පදනම කියන එක මේකෙදි සැලකිල්ලට ගන්නෙ නැහැ මේ පාඩමේ. අපි මේකෙදි කතා කරන්නේ මුදල් ගලාගෙන යාම ගලාගෙන එන. ඒක නිසා නෑ. හැබැයි අපේ අවශ්‍යතාවයේ මත අපිට පුළුවන් ගිණුම් කරන ලාභයේ ඇතුලේ තියෙන උපචිත දේවල් ටික අයින් කරගෙන ඒක මුදල් පදනමට හදාගන්න. අන්න එහෙම හදාගත්තොත් අපි ඒක ගන්නවා. ඒ හැර ගිණුම් කරන ලාභයේ අපිට මේ ගානකදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ කතා කරන්නේ මුදල් ප්‍රවාහ ඇස්තමීතු කරන අවස්ථාව. ඒකෙදි අනාගත මුදල් ප්‍රවාහයන් සහ ඒවයි වර්ධනයන් සැලකිල්ලට ගන්නවා. ගිණුම් කරන ලාභය අපිට වැඩක් නැහැ. මොකද ඒක හොයන්නේ උපචිත පදනමට නිසා. ඊට පස්සේ ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැයක් කියලා කියන්නේ ළමයි අපිට ගානකදී නිතරම හම්බෙන දෙයක්. ඒක තමයි මේකේ තේරුම ගත්තොත් එහෙම දැනටමත් දරා අවසන් වෙච්ච පිරිවැයක්. දැනටමත් දරා අවසන් වෙච්ච පිරිවැයකට අපි කියනවා ගිලුණු පිරිවැයක් කියලා. උදාහරණයක් විදිහට හිතන්න ඔයගොල්ලෝ මේ මම සරල උදාහරණයක් කියන්නේ ඔයගොල්ලෝ අවුරුද්දට ඇඳුමක් ගන්න යනවා ගම්පහ නගරයට. ඔයගොල්ලෝ අපි හිතන්න ඔයගොල්ලන් ගෙදර තියෙන්නේ සාමාන්‍යයෙන් ගම්පහ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 3-4ක් ඈතට වෙන්න. ඉතින් ඔයගොල්ලෝ අපි හිතමු ගෙවල් ගාව තිබ්බත් ත්‍රිවිල් එකක් ඒ ත්‍රිවිල් එක හයර් එකට අරගෙන තමයි ඔයගොල්ලෝ යන්නේ. ඔන්න ඔයා කොහොම හරි ඇඳුමක් අරන් එනවා කියලා ඔන්න යනවා ගම්පහ ටවුන් එකට. ගිහිල්ලා ඔන්න රෙදි කඩයක් ගාවින් බහිනවා. බැහැලිලා රුපියල් 200ක් දුන්නා කියන්නකෝ ත්‍රිවිල් එකේ කුලිය විදියට. ඔන්න ඔයා කුලිය දීලා ඉවරලා ඔයා යනවා ඇඳුමක් ගන්න කියලා ඒ ෂොප් එකට. ඒක ඇවිදිනවා ඔයාට ගැළපෙන ඇඳුමක් නැහැ. ඊට පස්සේ ඔයා තව එකකට යනවා. ගම්පහ ටවුන් එකේද තව. ඒක වගේ දෙක තුනකට ගිහිල්ලා ඉවරලා බලනවා ඔයාට ගැළපෙන එකක් නැහැ. ඉතින් ඔයා වැඩක් නැහැනේ කියලා ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ ඔයා හිතන්න බලන්න ඔයා ඇඳුමක් ගත්තත් නැතත් දරපු පිරිවැයක් කියනව නේද? ඒ කියන්නේ ඔයා ඇඳුමක් ගත්තත් නැතත් ඒ ත්‍රිවිල් කාස්තුව දරලා ඉවරයි. ඒක අය හම්බෙන්නේ. අන්න ඒ වගේම අපි මේ ව්‍යාපාරයක ව්‍යාපෘතියක් කරත් නැතත් අපි මේ අභාසයකට ගිහිල්ලා ටීවී එක ගත්තත් නැතත් අපිට යන්න ගිය ගාන නැත්නම් අපි දැනටම දර අවසන් වෙච්ච ගානක් තියෙනවා. අපි ඒකට කියනවා ගිලුණු පිරිවැයක් කියලා. නැවතත් හම්බෙන්නේ නැති දැනටම දර අවසන් වෙච්ච පිරිවැයක්. අපි කියනවා ගිලුණු පිරිවැයක් කියලා. ඒවත් අපි සැලකිල්ලට ගන්නේ නැහැ මේ ගානකදී. ගිලුණු පිරිවැය කියන එකත් අපිට අදාළ නැහැ. ඊට පස්සේ අපි මේ මුදල් ප්‍රවාහය ඇස්තමීතු කරනකොට ආවස්තික පිරිවැය කියන එක සැලකිල්ලට ගන්නකොට අහිමි වෙන අනික පිරිවැය කියන එක ගන්නවා මේකෙදි. ඊට පස්සේ මේ මුදල් ප්‍රවාහයක් ඇස්තමීතු කරනකොට ඔයාලට මේ ඔක්කොම මං කියන එක තේරෙයි ගානකට ගියාම. මුදල් ප්‍රවාහයක් ඇස්තමීතු කරනකොට අවුරුද්දට අපිට ගානක හම්බ වෙන දෙයක් තමයි මුදල් ප්‍රවාහයක් නැති අයිතම. මේ කියන්නේ ඡය වීම, වත්කම් ඉවත් කිරීමේ ලාභ පාඩු වගේ මුදල් ප්‍රවාහයක් නැති දේවල් තිබ්බොත් අපි ඒකත් මේකෙදි සැලකිල්ලට ගන්නේ නැහැ. මුදල් ප්‍රවාහයක් නැති අයිතමත් අපි සැලකිල්ලට ගන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ මුදල් ප්‍රවාහයක් ඇස්තමීතු කරනකොට අදාළ පිරිවැයක්. ඒ කියන්නේ මේ අපි කතා කරන දෙයට අදාළද? හොඳම උදාහරණයක් මම කියන්නම්. ඕගොල්ලෝ ට්‍රිප් එකක් යනවා කියලා හිතන්න. ඕගොල්ලෝ ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනවා නම් ඔයාට වාහනේ ආදායම් බලපත්‍ර ගාස්තුව අදාළද? නෑනේ ළමයි ට්‍රිප් එක ගියත් නැතත් ආදායම් බලපත්‍ර ගාස්තුව ගෙවන්න බෑ. අන්න ඒවට අපි කියනවා අදාළ පිරිවැයක්ද නැත්නම් පිරිවැයක්ද? නැති පිරිවැයක්ද කියලා. නැත්නම් ඔයා හිතන්න ඔයා ට්‍රිප් එකක් යනවාට ඉන්ධන වියදම අදාළද? ඔව්. අනිවාර්යෙන් කිලෝමීටර් 80ක් 90ක් ට්‍රිප් එකක් යනවා නම් අනිවාර්යෙන් ඉන්ධන වියදම සලකා බලන්න වෙනවා. ඉන්ධන වියදම ගොඩක් වැඩි නම් මේ කාලේ ට්‍රිප් යන්නේ කොහොමද නෑ එහෙම කියලා අපි හිතා ගන්නවා. නැත්නම් අර ආදායම් බලපත්‍ර ගෙවන්න ඕනේද ට්‍රිප් යනවා කියලා නෑනේ. ඒක ගියත් නැත්නම් අනිවාර්යෙන් තරණ එකක්. අන්න ඒ වගේ. අපි මුදල් ප්‍රවාහයක් ඇස්තමීතු කරද්දී බලනවා අදාළද නැද්ද කියලා. අපි බලමු මේ ඔක්කොම ගණන් වලදී හම්බ වෙනවා. ඒක බලනවා. අදාළ පිරිවැයක්ද නැද්ද කියන පාඩම. මේ පාඩම කතා කරන්නේ පියවර දෙකකින්. මුදල් ප්‍රවාහ ඇස්තමීතු කිරීමයි ආයෝජන තීරණ ඇගීමයි කියලා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි අපි ඉන්නේ මුදල් ප්‍රවාහ කරද්දී අපිට සාමාන්‍යයෙන් ගානක හම්බෙන දේවල් හයක් තියෙනවා. අනාගත මුදල් ප්‍රවාහයන් සහ වර්ධනය, ගිණුම් කරන ලාභය, ගිලුණු පිරිවැය, ආවස්තික පිරිවැය, මුදල් ප්‍රවාහයක් නැති අයිතම සහ අදාළ පිරිවැය. මෙන්න මේකෙන් අපි ගානක් හදද්දී සැලකිල්ලට ගන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් සහ වර්ධනයන් කියන දේවලුයි අවස්තික පිරිවැයයි අදාළ පිරිවැයයි කියන කොටස් විතරයි. අනිත් ඒවාල අපි ගානක තිබ්බට අපි මෙන්න මේ ටිකත් නෝට් ඩවුන් කරගමු. අපි මේ ටිකත් ලියාගමු කියන පොතේ. මේ ටික ලියාගන්න. තව පොඩි නෝට් එකයි තියෙන්නේ. ඉතින් පස්සේ අපි කෙලිම ටියුට් එකට යමු.
ඔයගොල්ලෝ මේ හරි වැරදි දාගන්න. මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීම පළවෙනි එක අනාගත මුදල් ප්‍රවාහ සහ වර්ධනය ඒක සැලකිලිට ගන්නවා හරියක් දාගන්න පුළුවන්. දෙවෙනි එක ගිණුම් කරන ලාභය ඒක සැලකිලිට ගන්නේ නැහැ කතරයක් දාගන්න පුළුවන්. තුන්වෙනි එක ගිලුණු පිරිවැය ඒක සැලකිලිට ගන්නේ නැහැ කතරයක් දාගන්න පුළුවන්. හතරවෙනි එක ආවස්තික පිරිවැය ඒක සැලකිලිට ගන්නවා හරියක් දාගන්න පුළුවන්. අංක 5 මුදල් ප්‍රවාහයක් නැති අයිතම ඒක සැලකිලිට ගන්නේ නැහැ කතරයක් දාගන්න පුළුවන්. අංක 6 අදාළ පිරිවැය ඒක සැලකිලිට ගන්නවා හරියක් දාගන්න පුළුවන්. හරි ඊට පස්සේ තරුවක් දාලා පල්ලෙහාම මෙන්න මේ කතාවත් ලියාගන්න. තරුවක් දාලා ලියාගන්න. කතිර ලකුණු යොදා ඇති අයිතම මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීමේදී සැලකිල්ලට නොගනී කියලා. කතිර ලකුණු යොදා ඇති අයිතම මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කිරීමේදී සැලකිල්ලට නොගනී. හරි නේද? මම ස්ක්‍රීන් එක අයින් කරනවා. හරිනේ? හරි. ඔන්න මම ආවා අපේ ටියුට් එකට. ඔයගොල්ලන්ගේ ටියුට් එක මම හිතනවා ඔයගොල්ලෝ print එකක් හරි අරගන්න ඇති කියලා. හරි. අපි බලමු අපේ ආයෝජන තීරණ කියන අන්තිම පාඩම. බලන්න එන්න ටියුට් එකට. එතනින් පස්සේ අපි ටියුට් එකේ තමයි ඔක්කොම දේවල් කතා කරගෙන යන්නේ. අවශ්‍ය කරන කොටස් highlight කරගෙන සටහන් කරගන්නේ ටියුට් එකේ. හරි. අපි බලමු එහෙනම් මේ පාඩම ගොඩක් ලේසි. අවධානයෙන් අහන්න. ආයෝජන තීරණ. සමාගමේ අරමුදල් දිගුකාලීන බැඳීම් වල යෙදීම සම්බන්ධ වූ තීරණ දිගුකාලීන තීරණ හෙවත් ප්‍රාග්ධන ආයෝජන තීරණ ලෙස හැඳින්වේ. අපි කරන්නේ අපේ සමාගමේ තියෙන අරමුදල් ටික දිගුකාලීන බැඳීම් වල. ඒ කියන්නේ මෙතන මේ දිගුකාලීන බැඳීම් කියන එකෙන් අර්ථ දක්වන්නේ අපි එක්කෝ අර අපි ව්‍යාපාරයට මොකක් හරි මැෂින් එකක් ගන්නවා ලක්ෂ ගාණක් දීලා. අන්න ඒ වගේ තේරුමක් තමයි මෙතන මේ අදහස් කරන්නේ. නැත්නම් ගොඩනැගිල්ලක් හදනවා. අන්න ඒ වගේ දෙයක්. උදාහරණ දීලා තිනවා බලන්න ඇඟලුම් කම්මලකට නව යන්ත්‍රූත්‍ර මිලට ගැනීම. මේ වගේ දේවල් වලදී දැන් ඔයාලට කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් යන්ත්‍රයක් ගන්න එක මොකද්ද මේක ආයෝජන තීරණය කියලා. දැන් මේමයි ළමයි ඔය ගිහිල්ලා ආවට ගියාට යන්ත්‍රයක් ගන්නවා වගේ නෙමෙයි මේ ව්‍යාපාරයක තීරණයක් ගන්නකොට. මොකද දැන් සමහර වෙලාවට සමාගමක තීරණයක් ගන්නකොට ඒගොල්ලෝ මුලින්ම පොඩි සමීක්ෂණයක් කරලා බලනවා අපේ ගාමන්ට් එකට ගැලපෙන්නේ මොන වගේ ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක ගැලපෙන්නේ මොන වගේ යන්ත්‍රද කියලා. මොන වගේ ඇඟලුම් මැෂින්ද කියලා බලනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බලනවා මේකේ ඩිසයින් එකත් ඒ කියන්නේ ඔටෝ මොකක් හරි මහන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවද නැත්නම් මේකේ මොන හරි කලර්ස් ඒ කියන්නේ මොනවා හරි මට කියන්න මතක් වෙන්නේ නැහැ මොනවා හරි වෝටර් මාක් එකක් වගේ ඇඩ් කරන්න පුළුවන් මොකක් හරි මැෂින් එකක්ද. ඒ කියන්නේ ඒගොල්ලෝ තියෙන පහසුකම් ඔක්කොම බලනවා පොඩි සමීක්ෂණයක් කරලා. ඒකට ඒගොල්ලන්ට සමහරට හම්බෙන්න පුළුවන් ආයතන දෙකක නැත්නම් රටවල් දෙකක තියෙන මැෂින් වර්ග දෙකක්. එකක් තියෙනවා චීනයේ එක
මැෂින් වර්ගයක් තියෙනවා. තව එකක් එංගලන්තේ රටක තියෙනවා. ඉතින් මෙන්න මේ මැෂින් දෙකෙන්ම කෝකද ගන්න කියලා බලන්නයි මේ ආයෝජන තීරණ කියන පාඩම අපිට වැදගත් වෙන්නේ. ගුවන් සේවා සපයන ආයතනයක් නව ගුවන් යානා මිලට ගැනීම. ඒකෙදි මේ ආයෝජන තීරණ කියන පාඩම වැදගත් වෙනවා. නව කම්මලක් ඉදිකරන එක. මොකද සමහරවිට අපි හිතනවා අලුත් කර්මාන්තශාලාවක් හදන එකද අපිට වාසි ට්‍රෙන්ඩ් එකට ගන්න එකද කියලා. නැත්නම් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් අපි හිතමු ගම්පහ ටවුන් එකේ ඉඩමක් අපි සින්නක්තර මිලදී ගන්නවා කියලා සාමාන්‍යයෙන් ගම්පහ ටවුන් එකේ ඉඩමක් මම හිතන්නේ පර්චේස් එකක් සාමාන්‍ය ලක්ෂ 10කට වගේ 10කටත් එහා පැත්තේ ඇති. ලක්ෂ සමහරට 15ක් 20ක් විතර වෙන්නත් ඇති. කොහොමද 10කට එහා නම් ඇති. හැබැයි හිතලා බලන්න ගම්පහ නගරයේම තියෙන නගර සභාවට නැත්තම් ප්‍රාදේශීය සභාවට අයිති ඉඩම් ගන්න පුළුවන් අපිට බද්දට ගන්නකොට සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවද අවුරුද්දකට කීයක් විතරද ගෙවන්න වෙන්නේ කියලා රුපියල් 1000යි. බොහෝ විට රුපියල් 1000යි. දැන් ගම්පහ ටවුන් එක අවට නම් අවුරුද්දට රුපියල් 1000යි බද්ද වෙන්නේ. මම දන්න පිට්ටනිය එහෙම තියෙනවා. අපිට පිට්ටනියම ගන්න පුළුවන් මම අඳුරණයි අරගෙන තියෙනවා. පිට්ටනියම අරගන්නවා රුපියල් 1000 ගානේ අවුරුදු එක මම අඳුරන පුද්ගලයෙක් ගත්තා අවුරුදු 99කට 99000ක් දීලා. එතකොට එයා අවුරුදු 99ක් යන ගල්පා පිට්ටනිය යාට තමයි අයිතිය තියෙන්නේ. ඉතින් එයා ඒකේ ක්‍රීඩා කරන අයට පහසුකම් හදලා දීලා තියෙනවා. ඒකෙන් එයා ආදායමක් ගන්නවා. ඉතින් අපිටත් පුළුවන් ওই ගොඩක් ওই කීල්ස් එකේ වගේ ගොඩනැගිලි ගහන්නෙත් එහෙමයි. අර බද්දට ඉඩම් අරගෙන එතන ගොඩනැගිල්ල ගහන ඕනෙලක ගලවයි යන්න පුළුවන්. කීල්ස් එකේ ගහන්න. අන්න ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒගොල්ලෝ නව කම්මල් ඉදි කරන්නේ නැතුව කරන්නේ අර වගේ දේවල්. ඉතින් අපිටත් තීරණයකට එළඹෙනකොට පුළුවන් කෝටි ගාණක් දීලා ඉඩමක් ගන්න එකද හොඳ? ලක්ෂයක් දීලා ඉතින් අවුරුද්ද මේ ඉඩමක් ගන්න එකද හොඳ? අවුරුදු 99ක් තිබ්බම ඇතිනේ අපේ ජීවිත කාලෙවත් එච්චර නැහැ. හරි. පරම්පරා දෙකකට විතර ඉන්න පුළුවන් කොහොමද? මොකද සාමාන්‍ය කෙනෙක් ඕක ගන්න අවුරුදු 30 40 50 වගේ වෙලානේ. එතකොට අවුරුදු 99කට ගත්ත කියන්නේ එයාගේ පස්සේ පරම්පරාවටත් පුළුවන් ඉතින්. ඊට පස්සේ ආයෙ වෝක අලුත් කර කර ඊටම අරන් යන්න පුළුවන්. ඊට පස්සේ සංචාරක හෝටලයක් ඉදිකරන එකක්ද ඒ වගේ දේවල් බලන්න. හරි. ආයෝජන තීරණවල නැත්නම් ප්‍රාග්ධන තීරණවල ලක්ෂණ. මේවා නම් අහන්නේ නැහැ. නමුත් අපි බලාගමු මේවා. යෙදිය යුතු ප්‍රාග්ධනයේ විශාලාගයක් වීම. ගොඩක් ලොකු වගයක් යොදන්න තියෙනවා. ප්‍රතිලාභ අනාගත දිගු කාලයකදී අපේක්ෂා කරන නිසා අවදානමක් තිබීම. මොකද අපි හෝටලයක් ආරම්භ කරනවා කියන එක චුට්ටක් අවදානම්. මොකද මේ ප්‍රදේශයේ සංචාරකයන් ගෙන්න ගන්න පුළුවන් වේද? ඊට පස්සේ මේ ප්‍රදේශයේ තියෙන සංචාරක ස්ථාන මොනවද? මේ ප්‍රදේශයට මිනිස්සු එයිද? ලොකු අවදානමක් තියෙනවා මේක. ලබාගත් තීරණ පස්සේ වෙනස් කරන්න බෑ. හෝටලේ හැදුවට පස්සේ ගලවගෙන අරන් යන්න බෑ. පස්සේ වෙනස් කරන්න බෑ. දිගු කාලයක් පුරා අරමුදල් ආයෝජනයේ බැඳී තියෙනවා. අනිත් එක කාලාන්තරයක් යනකල් මේ ආයෝජනයේ තියෙනවා අපිත් එක්ක. ඒක නිසා ප්‍රාග්ධන ආයෝජන තීරණ නිතර නිතර වෙනස් කරන්න බෑ. ඒක නිසා හොඳට කල්පනා කරලා තමයි තීරණය කරන්නේ. ඒකට මේ ගිණුම් කරන්නේ වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන දාලා තියෙනවා ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලිය. මේක ඇත්තටම කරන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද ඔය බෝඩ් මීටින් වල අධ්‍යක්ෂකවරු රැස් වෙලා ඉන්න. අන්න ඒගොල්ලෝ තමයි මෙන්න මේ වැඩේ කරන්නේ. ආයෝජන තීරණ ක්‍රියාවලිය බලන්න දිගු කාලයක් සඳහා බලපාන තීරණ බැවින් වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුයි. එහෙයින් පහත පරිදි විධිමත් ක්‍රියාවලියක් මේ සඳහා භාවිත කරේ. මේ තියෙන්නේ ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලිය. ඔයගලන්ට අවශ්‍ය නම් මේක පාඩම් කරගන්න පුළුවන්. මුලින්ම ආයෝජන තීරණ ගැනීමේදී කරන්නේ ප්‍රාග්ධන ආයෝජන අවස්ථා බලන. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? නැත්නම් අපිට ඒ කියන්නේ අපි මොන වගේ දෙයක්ද කරන්නේ? අපි කර්මාශාලාවක් ඉදි කරනවද? ඊට පස්සේ අපි මොකක් හරි අලුතෙන් යන්ත්‍රයක් මිලදී ගන්නවද? මේ වගේ අපිට තියෙන අවස්ථා ටික අපි බලනවා. මොනවද කියලා බලනවා. ඊට පස්සේ අපිට ඒකේ හඳුනා ගන්න පුළුවන් විකල්ප. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට යන්ත්‍ර මිලදී ගන්නවා කියලා තීරණය කළොත් ඔන්න අපි බලන යන්ත්‍රයක් කිව්වම මොන වගේ යන්ත්‍රද ගන්න පුළුවන්. චීනෙන් ගන්න පුළුවන්. එංගලන්තෙත් යන්ත්‍රයක් තියෙනවා. ඒක ගන්නවද? නැත්නම් මොකක් හරි අපේම රටේ හදපු නැත්නම් අපේ පරණ මැෂින් ටිකම අපි අලුත් නවීකරණයක් කරලා ගන්නවද? ඒ වගේ විකල්ප බලනවා. විකල්ප ව්‍යාපෘති හඳුනා ගැනීමක් කරනවා. මේ ඔක්කොම කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ඇස්තනීතු කිරීම කරනවා. ඊට පස්සේ විකල්ප ආයෝජනය කරනවා. අපි කරන්නේ මෙන්න මේ දෙකලම. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක. අපි කරන්නේ මුදල් ප්‍රවාහ නැස්තමෙන්තු කරන එකයි විකල්ප ආයෝජන තීරණ ආගෙන එකයි. ඔයගලන්ට මතක නම් මම අද පාඩම විදිහට කිව්වෙත් අපි කතා කරන්නේ මුදල් ප්‍රවාහ ඇස්තමෙන්තු කරන අවස්ථාවයි විකල්ප ආයෝජන ඇගීමට ලක් කරන එකයි කියලා. අපි කරන්නේ මේ දෙක. ඉතින් බෝඩ් මීටින් එකක තීරණ ගන්නකොට අධ්‍යක්ෂ මණ්ඩලේ ඒගොල්ලෝ ආයෝජන තීරණ ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගෙන එනකොට මුදල් ප්‍රවාහ නැස්තමෙන්තු කරගන්න වෙනවා. සහ ආයෝජන තීරණ ගැනීමක් කරන්න වෙනවා. ඇගීමක් කරන්න වෙනවා. අන්න ඒකට තමයි ඒගොල්ලෝ අපෙන් සහාය බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මූල්‍ය ගණකාධිකාරීවරයාගේ සහාය බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි මෙන්න මේ පාඩම අපි සැලකිල්ලට ගන්නෙ.
ඔයාලා මේ දෙක highlight කරගන්න අපිට තියෙන්නේ මේ දෙක විතරයි. අපි අනිත් ඒවා කතා කරන්නේ අපිට ඒවා අදාළ නැහැ. ඊට පස්සේ කරන්නේ මුදල් ප්‍රවාහයන් ටික ඇස්තමේන්තු කරලා අර මං කිව්වේ විකල්ප ආයෝජන තීරණ ඇගයන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා කියලා. අන්න ඒ ක්‍රම තුනට අපි ඇගීමට ලක් කරනවා. ඊට පස්සේ අපි ඇගීමට ලක් කරලා අපි ප්‍රතිඵලය දෙනවා බෝඩ් මීටින් එකට. ඊට පස්සේ ඒගොල්ලෝ වඩා සුදුසු ව්‍යාපෘතිය තෝරා ගැනීම සහ අනුමත කිරීම කරනවා. ඊට පස්සේ අනුමත කරපු ව්‍යාපෘතියට මුදල් යොදලා ක්‍රියාත්මක කිරීම කරනවා. අපිට ඒව අදාළ නැහැ. අපි කරන්නේ 1 3යි 4යි කියන මේ දෙක විතරයි. මේ දෙක highlight කරගන්න අපිට තියෙන මේ දෙක විතරයි. නිදි වැදගත්ම පියවරයන් වෙනුවේ මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කිරීමයි විකල්ප ආයෝජන තීරණ ඇගීම. මේ දෙක තමයි අපි කරන්නේ. හරි. මම හිතනවා දැන් පොඩි අවබෝධයක් එන්න ඇති කියලා පාඩම ගැන. මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කිරීම බලන්න ව්‍යාපෘතියක් ආර්ථිකමය ලෙස ඇගීම සඳහා එම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අනාගත මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කරන්න ඕනේ. දැන් මේක මතක තියාගන්න මේක වෙච්ච දෙයක් නෙමෙයි. මේක වෙන්න තියෙන ඇස්තමේන්තු කරන දෙයක්. මේ ආයෝජන තීරණයක් කියන අතීතයේ වෙච්ච දෙයක් සම්බන්ධව ගන්න දේවල් නෙමෙයි. මේක අපි අනාගතය සම්බන්ධයෙන් කරන තීරණය කිරීම. හරි. ඇස්තමේන්තු සම්බන්ධ දෙයක්. බලන්න මුදල් ප්‍රවාහයක් යන කිසියම් ආයෝජනයක් කිරීමෙන් අනාගතයේදී ලැබිය හැකි මුදල් ගලා යාම සහ වැළැක්විය හැකි මුදල් ගලා යාම වල ප්‍රතිඵලයක්. අපි ඒක highlight කරගමු. කිසියම් ආයෝජනයක් කිරීමෙන් අනාගතයේ ලැබිය හැකි මුදල් ගලා යාම සහ වැළැක්විය හැකි මුදල් ගලා යාම වල ප්‍රතිඵලය කියන කොටස. මේක highlight කරගන්න. කිසියම් ආයෝජනයක් කිරීමෙන් අනාගතයේ ලැබිය හැකි මුදල් ගලා යාම සහ වැළැක්විය හැකි මුදල් ගලා යාම වල ප්‍රතිඵල. මේක අනිවාර්යෙන් highlight කරගන්න ඕන නිසා බලා ගන්න ඕනේ. ගොඩක් අය මුදල් ප්‍රවාහයන් කිව්වම ඒගොල්ලෝ කියන්නේ මුදල් ගලා යාමයි ගලා එන්නයි කියලා. නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක වැරදි. මුදල් ප්‍රවාහයන් කියන එකෙන් අර්ථ දක්වන්නේ ලැබෙන ටිකයි යන ටිකයි විතරක් නෙමෙයි වර්ධනයක්. වර්ධනයන් කිව්වම මෙතන තේරුම් වෙන්නේ දැන් හිතන්න දැන් මම අහනවා කොහොමද ඔයාගේ වර්ධනයක් තියෙනවද? ඔයාගේ ආර්ථිකයේ තත්ත්වේ වර්ධනයක් තියෙනවද කියලා ඔයා කියනවා. වර්ධනයක් නෑ ගිය මාසෙත් හම්බුනේ. දැන් අපි හිතමු ඔයා සාමාන්‍ය සේවකයෙක් මේ ජොබ් එකක් කරන කෙනෙක් කියනවා ගිය මාසෙත් රුපියල් 35000යි හම්බුනේ මේ මාසෙත් රුපියල් 35000යි හම්බෙන්නේ වර්ධනයක් නෑනේ කියලා. ගිය මාසෙ රුපියල් 35000ක් හම්බුණා මේ මාසෙ තවත් ඒගොල්ලෝ ගාන අඩු කරගෙන මේ මාසෙ 30000යි හම්බෙන්නේ කියලා මට කියනවා ඔයා. ඒතර මං අහනවා දැන් ඔයාගේ ගිය මාසෙ කොහොමද මුදල් ගලාගෙන ගියේ කියලා. ඒ කියන්නේ ඔයාගේ කොහොමද වියදම් විදිහට තිබ්බේ කියලා. ඔයා කියනවා ගිය මාසෙ නම් 15000ක් විතර ගියා මේ අමාරුවෙන් හරි ජොබ් එකට යන්නත් උනානේ වාහනත් නැති නිසා ගොඩක් ඔය කැබ් කතා කරගෙන එහෙම දාගෙන තමයි ගියේ. ඒ නිසා 15000ක් විතර ගියා කියලා කියනවා. මං හිතුවා මේ මාසෙ නම් ඉතින් ගෙදරන ඉන්න ඔන්ලයින් තමයි වැඩ කරන්න කියලා කියනවා. ඒ කියන්නේ රුපියල් වගේනවා මේ net එකට ඉන්ටර්නෙට් වගේ පාසු කනෙක්ෂන් එකට 2000ක් ගිහුව එච්චරයි කියලා. ඒතර ඔයා හිතලා බලන්න. ඔයාට හම්බෙච්ච ගාන ගිය මාසේ 35000යි තමයි හැබැයි 15000ක් බලාගෙන ගියා. ඒ කියන්නේ ඔයාගේ ගිය මාසේ ශුද්ධ මුදල් ප්‍රවාහය උනේ 35000ක් ගියා. 35000ක් හම්බුනාට 15000ක් ගියා. ඒ කියන්නේ 20000යි ගිය මාසේ ශුද්ධ මුදල් ප්‍රවාහය. හැබැයි මේ මාසේ ගත්තොත් එහෙම 30000ක් හම්බුනාට 2000යි ගියේ. ඒ කියන්නේ 28000ක ශුද්ධ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ගිය මාසෙට වර්ධනයක් තියෙනවනේ. එහෙමයි මේක සැලකිල්ලට ගන්න. මේක මතක තියාගන්න මේකෙදි ගලා යන එක ගලාගෙන එන එක විතරක් නෙමෙයි වෙච්ච ගුණේ මොකක්ද වර්ධනය කියන එක සැලකිල්ලට ගන්නවා. මේකේ පසුබෑමක් වුණත් වෙන්න පුළුවන්. ගිය මාසෙට මේ මාසෙ වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒක අපි බලමු ගන්නකට. ඔයා මතක තියාගන්න මුදල් ප්‍රවාහයක් කියන්නේ ආයෝජනයක් කිරීමේදී අනාගතයේ ලැබිය හැකි මුදල් ගලාගෙන එන එකයි ගලාගෙන යන එකයි සහ වැළැක්විය හැකි මුදල් ගලා යාම වල ප්‍රතිඵල. නැත්නම් වර්ධනයන් කියන්නේ. හරි. බලමු. මේ පාඩම ටිකක් වෙනස්. හරිද? හැබැයි මේක ලේසි. මේ ලේසි කියලා කියන්නේ මම ඔයගලන්ට පොයින්ට් ටිකක් දෙන. මේ පොයින්ට් ටික හොඳට මතක තියාගත්තා නම් ඇති. මම අර ඔයගලන්ට නෝට් කරලා පොයින්ට් ටිකක් දුන්නේ හරි වැරද්ද දාලා ඒවටත් දැන් එනවා. දැන් අහගෙන ඉන්න මේකේ මුල ටික තියරි තියෙන. ඊට පස්සේ ඔක්කොම ගණන් තියෙන. ලාභේ ගණනය කිරීමේදී උපචිත පදනම බලන්න. ලාභේ ගණනය කිරීමේදී උපචිත පදනම යොදා ගන්නා නිසා ආයෝජන තීරණ ඇගීමේදී ගිණුම් කරන ලාභය යොදාගත නොහැක. ඔයාලට මම කිව්වා ගිණුම් කරන ලාභය කියන එක ගන්නෙ නැහැ. ඔන්න ඒකත් දාලා තියෙනවා ටීවී එකේ. එහෙයින් බදුපසු ලාභය ලබා දී තිබේ නම් අවශ්‍ය ගැලපුම් කර මුදල් පදනම මත ලාභය සොයා ගන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍යතාවයේ මත තමයි සිද්ධ කරගන්න. ඔයාලට මුදල් පදනම මත ලාභය අවශ්‍ය නම් ගානේ අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ඒකට ගැලපුම් කරලා. ඒ කියන්නේ උපචිත පදනම අයින් කරලා මුදල් පදනමට ගාන හදා ගන්න වෙනවා. අපි ඒක බලමු.
ඒක ඕගොල්ලෝ දන්නවා. මොකද මුදල් ප්‍රවාහ ප්‍රකාශනත් ඕගොල්ලෝ කරලානේ තියෙන්නේ ගොඩක් අය මෙතන ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. ඔයාලට දාලා තියෙනවා මුදල් ප්‍රවාහයන් සඳහා නිදසුන්. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරික මුදල් ගලා යාම් ටිකයි සාමාන්‍ය මුදල් ගලා එම් ටිකකුයි. ගලා යාම් ටිකයි ගලා එම් ටිකයි දීලා තියෙනවා. ව්‍යාපෘතිය ආදායම. ඒ කියන්නේ දැන් අපි මැෂින් එකක් ගත්තොත් ඒ මැෂින් එකෙන් හම්බ කරන්න පුළුවන් කොහොමද? බලාගෙන එන ව්‍යාපෘතියේ ආදායම. ඊට පස්සේ රජයේ මොනවා හරි ප්‍රධාන තියෙනවනම් ඒ කියන්නේ අපි මේ කටයුත්තට දැන් අපි රාජ්‍ය මොනවා හරි ප්‍රදාන කිරීම කරනවා නම් අපි අපනයන දිරි ගන්නන මොනවා හරි මූල්‍යමය ආධාර වගේ තියෙනවනම් ඒව බන්න පුළුවන්. සුන්බුන් අලවියෙන් ලැබෙන දේවල් ඒ කියන්නේ අපිට පුළුවන් අපේ ගොඩනැගිල්ලක් පරණ ගොඩනැගිල්ල කඩලා ඉවත් කරනවා නම් ඒක කොහේ හරි වලකට තල්ලු කරලා දාන එක නෙමෙයි කරන්න ඕනේ. අපිට පුළුවන් ඒක ඔය තාර හදන කම්පැනි එකට විකුණන්න. ඒ කියන්නේ රජයේම වෙන්න පුළුවන් ඔය පාරවල කොන්ක්‍රීට් දාන්න ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ තාර දානකොට සාමාන්‍යයෙන් ගල්ම දානවා කියලා මේ කළු ගල්ම කඩලා දානවා කියලා එකක් නැහැ. ඒගොල්ලෝ ඒ කොන්ක්‍රීට් කෑලි ගෙනල්ලා එහෙම දාලා කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් මේ වගේ දේවල් වලට යන්න. සුන්බුන් අලවියෙන් ලැබීම. බදු ලැබීම නැත්නම් බදු ඉතිරි වෙන දේවල්. කාර්ක ප්‍රාග්ධන නැවත අය කිරීම. මම මේ කොටස් කියා දෙන්න ඔයගලන්ට. ඊට පස්සේ මුදල් ගලා යාම් පැත්ත ගත්තොත් එහෙම මූලික ආයෝජන. ඒ කියන්නේ මූලිකව මේ ප්‍රොජෙක්ට් එකට යොදන්න ඕනේ මුදල. නැත්නම් ටීවී එක ගන්න යන කාණ. මේක තමයි මූලික ආයෝජනය කියලා කියන්නේ. අමතර ප්‍රාග්ධන ඉදවීම. මේ කියන්නේ අපි මේ වැඩේ කරගෙන යනකොට අපිට මුදල් යොදවන්න වෙයි. ඒ වගේ. ඊට පස්සේ ද්‍රව්‍ය ශ්‍රමය සඳහා ගෙවීම. ඒ කියන්නේ මේවා හයි කරගන්න මේ වගේ දේවල්ට තියයි සල්. ඊට පස්සේ බදු ගෙවන්න වෙයිද? කාර්ක ප්‍රාග්ධන යොදවන්න වෙයිද? අන්න ඒ වගේ දේවල්. ඔන්න වැදගත් කොටසකට එනවා. දැන් මේ ටික හොඳට බලා ගන්න. මෙතන ඉඳන් තියෙන තියරිය ඇත්තටම වැදගත්. මේ තියරිය දන්නේ නැතුව ගණන් හදන්න බෑ. ඒක නිසා මේ තියරිය 100%ක් හොඳටම අහගෙන ඉන්න. මේක ගොඩක් වැදගත්. අපි කතා කරපු සෙට් එකම තමයි මෙතන තියෙන්නේ. බලන්න. මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කිරීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණු. බලන්න. සලකා බලන අවස්ථාව වන විට දරා අවසන් වී ඇති පිරිවැය. එනම් දිලුණු පිරිවැය. දැනටම අත්පත් කරගෙන ඉතිමක් භාවිතා කර අනාගතයේදී සාප්පු සංකීර්ණ ඉදිකිරීම හෝ සිනමා ශාලාවක් ඉදිකිරීම කළ හැකිය. මෙම තීරණයේදී තෝරා ගන්නා විකල්පයට අනුව දැනටම තරහා ඇති ඉඩමේ පිරිවැය වෙනස් වේ. ඒ කියන්නේ ළමයි ඔන්න අපේ කළමනාකාරීත්වය තීරණය කරනවා, අපේ සමාගමේ කට්ටිය තීරණය කරනවා. ඔන්න ගම්පහ ටවුන් එකේ ඒගොල්ලන්ගේ පොඩි ඉඩමක් තියෙනවා. හරිද? ඒගොල්ලෝ තීරණය කරනවා මේ දැන් ඒගොල්ලන්ට ඕන මොකක් හරි දෙයක් කරන්න මේ ටවුන් එකේ. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අහනවා මොනවද අපි කරන්න හොඳ? එක්කෙනෙක් කියනවා මේ ෆිල්ම් මෝල් එකක් හැදුවා නම් හොඳයි අපිට ආදායම් ගන්න පුළුවන් කියලා. තව කෙනෙක් කියනවා මේ ෆිල්ම් මෝල් එකක් නම් වැඩක් නැහැ. සාප්පු සංකීර්ණයක් හදලා රෙන්ට් එකට දෙමු කියලා. ඔන්න අපිට තීරණ දෙකක් හම්බුණා. එකක් එක් කට්ටියක් කියන ෆිල්ම් හෝල් එකක් හැදුවා නම් ඒක හොඳම තැන ෆිල්ම් හෝල් එකට කියලා කට්ටියක් කියන. තව කට්ටියක් කියන මුතන shopping mall එකක් ගෙවුවා නම් හොඳයි. ඒක අපිට ඒව රෙන්ට් එකට හරි දුන්න හැකිනේ. එහෙම කියලා කියනවා. දැන් ඔන්න අපිට තීරණ දෙකක් හම්බෙලා තියෙනවා. ඒ තීරණ දෙකෙන් කොයි තීරණේ ගත්තත් අපිට ඉඩමක් ගන්න ඕනේ නැහැ. ඉඩම අපිට තියෙනවා. ඉඩම අපි මීට කලින් ගත්ත එකක්. මීට කලින් අවුරුද්දක මීට කලින් දවසක් ගත්ත එකක්. අපි කොයි තීරණේ ගත්තත් ඉඩම ගන්න යන වියදම අපිට අදාළ නැහැ. හේතුව දැනටමත් දාරලා ඉවරයි. කියන්නේ ගිලුණු පිරිවැය. ගිලුණු පිරිවැය කියන එක සැලකිලිට ගන්නෙ නැහැ. ගිලුණු පිරිවැය නොසලකා හරින්න ඕනේ. මම පත්‍රයක් දැම්මේ ඔකට තමයි. අන්ත දෙක. මුදල් ප්‍රවාහයක් නොමැති අයිතම නොසලකා මුදල් ප්‍රවාහයක් නොමැති අයිතම ඒවත් අපි සැලකිලිට ගන්නෙ නැහැ. දේපල පිරිත උපකරණ ඡය වීම, දේපල පිරිත උපකරණ විකිණීමේ ලාභ හෝ අලාභ වැනි මුදල් ප්‍රවාහයක් නොමැති අයිතම නොසලකා හරින්න ඕනේ. මොකද ඒකේ මුදල් ගලා යාමක් නැහැනේ ඇත්තටම. අපි උපජිත පදනමට ලාභය ගන්න තමයි ඕක ගන්නෙ. ණය ගැනීම, ණය ගෙවීම මම මේක නම් දැම්මේ නැහැ. ණය ගැනීම, ණය ගෙවීම, පොලී ගෙවීම ලාභ මේකත් highlight කරගමු. ණය ගැනීම අපි highlight කරගමු මේකේ අරමුදල් සම්පාදනයට දාලා ගන්නෙ නැහැ. ඒක ගන්න නැහැ කියලා කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න අපිට ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි ඕනේ. අපි ওই සල්ලි හොයාගන්න විදිය මේකද සැලකිලිට ගන්න. ඒ කියන්නේ බැංකුණක් ගන්නවද? අපේම සල්ලි දානවද? ඒක අපිට අදාළත්වයක් නැහැ මේකෙදි. අපි කරන්නේ මුදල් ප්‍රවාහය නැස්තමේතු කරන එකයි ආයෝජන తీරන නැගීමක් කරන එකයි. අපිට අදාළ නැහැ මේකට බැංකුණයකින් සල්ලි ගන්නවද? අයිතිකරුවෝ කොටස් නිකුත් කරලා සල්ලි ගන්නවද? ඒව අපිට අදාළ නැහැ. ඒක නිසා අරමුදල් සම්පාදනයට දාලා පිළිවෙල අදාළ නැහැ කියලා අපි නොසලකා හරියි. ව්‍යාපෘතිය තෝරා ගැනීම නිසා අත්ලැකිලට ගන්න ඕනේ. තෝරා ගන්න විකල්පය නිසා කියන්නේ විකල්ප පිරිවැයක් ලෙස ඇතුළත් කළ යුතුයි. ඒක ගන්න ඕනේ. අවස්තික පිරිවැය කියන්නේ ශරීරයට ගන්න ඕනේ. මොකද අපි බලනවා අපි මේ යන්ත්‍රය ගත්තොත් අපිට මොකද්ද මගේ අරින්නේ? මොකද්ද මොන ප්‍රතිලාභයද අපිට නැතුව යන්නේ කියලා බලන්න ඕනේ. අපි මේ වාහනේ ගත්තොත් අපිට මොකක්ද අහිමිලා යන අනිත් වාහනේ කියලා බලන්න ඕනේ අපි සාමාන්‍යයෙන්. අංක 5 වැදගත් එකක් වෘද්ධිආත්මක කියන්නේ වර්ධනය වීම. පදනම මත අනාගත මුදල් ප්‍රවාහය නැස්තමේතු කළ යුතුයි. අනිවාර්යයෙන් මේක highlight කරන්න ඕනේ වෘද්ධිආත්මක කියන තැන ඉඳලා. ඒ කියන්නේ අර වර්ධනයත් එක්ක තමයි බලන්නේ. මොකද කෙනෙක් කියන්න පුළුවන් මේ මැෂින් එක අත්තර පස්සේ ගිය මාසේ 35000ක් හම්බුණා මේ මාසේ හම්බෙන්නේ 30000යි කියලා. හැබැයි අපිට අලාගෙන යන විදුලි ධාරිතාව ඉතුරු වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කලින් අපේ AC මැෂින් එකට අපේ විදුලි බිල රුපියල් 15000ක් ආවා. අපි AC මැෂින් එක මාරු කළොත් එහෙම අපිට මේ මාසෙ නම් එන්නේ රුපියල් 5000ක විදුලි බිලක් විතරයි. ඒ අපිට 10000ක වාසියක්. අපේ මේ භාණ්ඩ අලෙවි වැඩිවීමක් වුණේ නැහැ. අපේ හැබැයි ගලා යාමේ අඩුවීමක් වුණා. අන්න ඒක තමයි මේ වර්ධනය වීම කියලා කියන්නේ. වර්ධනය වීම කියන එක නොයෙකුත් ආකාරයෙන් සිද්ධ වෙන එකක්. අපිට සල්ලි හම්බෙන එක වැඩි වෙන්න පුළුවන් නැත්නම් අපෙන් සල්ලි අඩු වෙන එක අඩු වෙන්න පුළුවන්. ඒකේ දෙකක් තියෙනවා. ඒක මතක තියාගන්න. එනම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා සමස්ත මුදල් ප්‍රවාහය ඇති වෙන වෙනස් වීම වේ. අපේක්ෂිත වෘද්ධියාත්මක ශුද්ධ මුදල් ප්‍රවාහය තමයි මේකේ සරල තේරුම. මේක සැලකිල්ලට ගන්න ඕන. ඊට පස්සේ අංක 6 අදාළ පිරිවැය. අදාළ පිරිවැය සැලකිල්ලට ගන්න. ඒ කියන්නේ අදාළද නැද්ද? අපි ඒකේ උදාහරණයක් එක බලමු. ඒ තින කට්ටිය මේක highlight කරගන්න. හරි අපි යන් එහා පැත්තට. තව ටිකයි තියෙන ඔයගලන්ට පේනවා ඇති note එකේ. ඊට පස්සේ ඔක්කොම තියෙන ගණන්. මෙතනින් පස්සේ තියෙන ගණන්. ඔක්කොම තියෙන ගණන්. හරි. අපි බලමු අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියන්නේ මොකක්ද කියලා. බලන්න කිසියම් කළමනාකරන තීරණයකට ඍජුවම අදාළ වෙන පිරිවැය අදාළ පිරිවැය ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ අපි තීරණයක් ගන්න අදාළද නැද්ද? හරියට ට්‍රිප් එක යන්න මොකද්ද? ට්‍රිප් එක යන්න අපිට පෙට්‍රල් වල වියදම අදාළද? ඔව්. අපි ට්‍රිප් එක යන්න සර්විස් කරන එක අදාළද? ඔව්. මොකද අපි කිලෝමීටර් ගාණක් යනවනේ. ට්‍රිප් එකක් යන්න වාහනේ වාර්ෂික රක්ෂණය අදාළ නැහැ. අපි ට්‍රිප් එක ගියත් නැතත් රක්ෂණය අවුරුද්දටම කරනවා. ට්‍රිප් එක ගියත් නැතත් අපි ආදායම් බලපත්‍ර ගාස්තු අනිවාර්යෙන් අවුරුද්දටම ගෙවනවා. ඒක නිසා ඒව අදාළ නැහැ. සමහර පිරිවැය අදාළයි, සමහර පිරිවැය අදාළ නැහැ. කිසියම් කළමනාකරන තීරණයකට අදාළ නොවන පිරිවැය. එනම් තීරණය මත වෙනස් නොවන පිරිවැය අදාළ නොවන පිරිවැය ලෙස හැඳින්වෙනවා. බලන්න ඔන්න ඔයාලට ප්‍රශ්නයක් දීලා තියෙනවා. ඔබ විවරා ගන්නයි සිතන්න. ඔයාලට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි ඔබගේ මෝටර රථයෙන් විනෝද චාරිකාව යන්නේ එක. අනිත් එක තමයි පොදු ප්‍රවාහන සේවකයෙන් විනෝද චාරිකාව යන්නේ එක. ඔන්න විකල්ප දෙක. කොහොමද ට්‍රිප් එක යනවා. ට්‍රිප් එකක් යනවා කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඒක යන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්ක ඔයාගේ වාහනයක යනවා, එක්ක කෝච්චිය හරි බස් එකේ හරි යනවා. ඔන්න විකල්ප දෙකක් තියෙනවා. ඊට පස්සේ පහත තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කර තිබේ කියලා තොරතුරු හයක් කියලා තියෙනවා. ඔයාගේ සහ අදාළ නොවන පිළිවෙල හඳුනා ගන්න. ඔයා බලන්න ඔයාගේ මේ තීරණ දෙකෙන් එකක් තෝරගන්නකොට මේ දේවල් වලින් අදාළ වෙන්නේ මොනවද? අදාළ වෙන්නේ නැත්තේ මොනවද? ටියුට් එකේ මෙතන ඉස්සරහින් ලියාගත්තට කමක් නැහැ. නැති අය ලියන පොතේ ප්‍රශ්නක එක දාලා හරි බලමු අපි. මුලින්ම තියෙන ඔන්න දෙකයි තියෙන්නේ. ඔබ නොදිය තොරතුරු ඔබට ඉදිරිපත් කර තිබේ කියලා දීලා තියෙනවා. හරි බලන්න පළවෙනි එක චාරිකාව සඳහා යන මෝටර රථයේ ඉන්ධන වියදම. මේක අදාළද අපිට මේ තීරණ දෙකෙන් එකක් ගන්න? ඔව් නේද? මොකද චාරිකාවටනේ ඉන්ධන වියදම බලන්න එපා. අපෙන් අහලා තියෙන්නේ විකල්පයක් තෝරා ගැනීමේදී අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය හඳුනා ගන්න කියලා. ඒකට චාරිකාව යන්න යන ඉන්ධන වියදම අදාළද? ඔව් අදාළයි. ඒක බලන්න එපා. ඊට පස්සේ මෝටර රථයේ රක්ෂණ වියදම අදාළද ට්‍රිප් එකක් යන්න? නෑනේ ට්‍රිප් එක ගියත් නැතත් රක්ෂණය කියන එක අපි කොහොමත් කරන්න එපා. අපි ට්‍රිප් එක ගියේ නෑ කියලා රක්ෂණය කරන්න නැතුව ඉන්න බෑනේ. ඒක අදාළ නෑ. පුළුවන් කට්ටිය ලියාගෙන යන්න ඉතින්. ඔයගොල්ලෝ හිතද තප්පර 30ක් විතර. බලන්න උත්තර කීපයක් ගන්න බලන්න. නැත්තම් මම්ම කියලා හරියන්නේ නැහැ. උත්තර කීපයක් හිතන්න බලන්න. ඊට පස්සේ මම මේක කරන්න. අදාළද නැද්ද කියලා බලන්න මේ තීරණ වලට. හරි අපි බලමු. ඔන්න තුන්වෙනි එක තියෙනවා පොදු ප්‍රවාහන සේවයේ ඊට පස්සේ මෝටර රථයේ කිලෝමීටර් 3000කට වරක් මේ ට්‍රිප් එක ගියොත් එහෙම කිලෝමීටර ගණක් වැය වෙනවා. ඒ කියන්නේ වෙනකට අපි අවුරුද්දකට අවුරුද්ද අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ජනවාරි මාසේ සර්විස් කරා නම් ආයේ අපි නොවැම්බර් මාසේ නම් සර්විස් කරන්නේ. දැන් ඔන්න අපි මේ ට්‍රිප් එක ගියොත් එහෙම අපිට ඕක සැප්තැම්බර් මාසෙ විතර සර්විස් කරන්න වෙයි. ඒ කියන්නේ ඒක අදාළයි.
ප්‍රති ආදායම් බලපත්‍ර ගාස්තු ඒක අදාළ නැහැ. ට්‍රිප් එක ගියත් ආදායම් බලපත්‍ර ගාස්තු ගෙවන්න වෙනවා. ඒක අදාළ නැහැ. මෝටර රථයේ ටයර් ගෙවීම පිළිවෙල අනිවාර්යෙන් ට්‍රිප් එක ගත්තම ටයර් ගෙවෙනවනේ. හරි මෙන්න මේ විදිහට අපිට තීරණයක් ගන්නකොට මේ තීරණයට පිළිවෙල අදාළද නැද්ද කියලා හිතාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ මුලින්ම. හරි ඊට පස්සේ අපි බලමු ඉතුරු කොටස් ටික. හරි. අපි බලමු ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා. බලන්න ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් ගණනය කිරීමේදී සාමාන්‍ය යොදා ගන්න උපකල්පන. මෙන්න මේක හොඳට බලා ගන්න. මේක දන්නේ නැතුව ආට A-level paper එකේ ප්‍රශ්න හදන්න බෑ. තාම මේක තියෙන එක ගානක්වත් හදාගන්න බැරි වෙයි. ඔළුව විකාරයක් මේක මේ තියරි නෝට් එක නැත්නම්. හරි. බලන්න ව්‍යාපෘතියක මේක ගොඩක් වැදගත් පොයින්ට් එකක්. මෙතනින් පස්සේ ගණන් තියෙන්නේ. හරිද? මෙතනින් පස්සේ ගණන් තියෙන්නේ. නිසා මේක හොඳට අහන්න. හරි. ව්‍යාපෘතියක මුදල් ප්‍රවාහයන් ගණනය කිරීමේදී සාමාන්‍ය අනුවද කරනවා. එකක් තමයි ප්‍රාග්ධන වියදම්. මූලික ආයෝජනය මේ මොහොතේම කරන බව. වර්ෂයේ බිඳුව කියන එකත් එකම highlight කරගන්න. ඒ කියන්නේ තමයි දැන් අපි ප්‍රොජෙක්ට් එකට සල්ලි දැන් අපිට කියන්න පුළුවන් අපි මේක ලබන මාසේ ගන්න කියලා. ඒ වදානේ අපි ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා අපි යන්ත්‍රය ගන්නවා ඒක මේ වෙලාවෙම දරනවා කියන එක. නැත්තම් මේගොල්ලෝ කියනවා බැංකු ණයක් ගන්න තව මාස දෙක තුනක්වත් ඇයි ඒ වගේ කතා ටිකක් තියෙනවා. ඒව අපිට අදාළ නැහැ. අපි හිතන්නේ ව්‍යාපෘතිය මේ වෙලාවෙම පටන් ගන්නවා කියන එක. ඒ කියන්නේ ව්‍යාපෘතිය පටන් ගන්න අවුරුද්ද හැමතිස්සෙම 2020 වෙන්න පුළුවන් 21 වෙන්න පුළුවන් 22 වෙන්න පුළුවන්. අපි මේ අවුරුද්ද සලකන්නේ 0 වෙනි වර්ෂය. ඒ කියන්නේ පටන් ගන්න මොහොත කියලා. අන්න ඒක මතක තියාගන්න. මූලික ආයෝජනය හැමතිස්සෙම මේ වෙලාවෙම යොදනවා. ඒ අවුරුද්ද 0 කියලා තමයි සලකන්නේ. 0 වෙනි අවුරුද්ද. මූලික ආයෝජන යොදන විට ඊට අදාළ කාලේ ශූන්‍ය ලෙස හඳුනාගෙන එතෙන් සිට වර්ෂයන් 1 2 3 4 කියලා ගන්න. උදාහරණව ඒ අවුරුද්ද 0 වෙනි වර්ෂයේ විදිහට තමයි ගන්න. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද එහෙම තමයි ගන්න. මූලික ආයෝජනයේ යොදන විට ඊට අදාළ කාලයේ ශූන්‍ය ලෙස හඳුනාගෙන එතෙන් සිට වර්ෂයන් 1 2 3 4 ලෙස හඳුනා ගන්නවා කියලා. ඉතින් ඔයාලට මතක නම් මේකේ ඔයාලට මම පොඩ්ඩක් ස්ක්‍රීන් එක මාරු කරන්නම් මෙතන. දකින්න. ඔයාලට මෙතන පේනවා ඇති. මේ තියෙන 2019 පේපර් එක මම 2019 පේපර් එක ගත්තේ. අන්න මේ පේපර් එකේ මේ ගාන දෙනකොට මේ පේපර් එක විතරනේ ඕනි පේපර් එක ගාන දෙනකොට උගාන. හරි. දැන් මෙන්න මේවත් තමයි අවුරුදු ටික දෙන්නේ අපිට. ඒ කියන්නේ මේ තියෙන මේ ආයෝජන තියෙන ආශ්‍රිත ගාන මේ බලන්න සීමිත කැලුම් පොදු සමාගම පැරණි යන්ත්‍රයක් වෙනුවට නව යන්ත්‍රයක් අත්පත් කරගෙන සලකා බලන සිටි. මාරම ලේසි මේ ප්‍රශ්නේ. ඉතින් මේකෙදි අර අවුරුදු ටික 1 2 3 4 කියලා කියන්නේ මේ පටන් ගත්ත මේක නම් බිඳුව වෙන එක දාලා නැහැ. බිඳුව කියලා කියන්නේ මේ මොහොත මේ අවුරුද්දට. ඊට පස්සේ නම් 1 2 3 4 කියන්නේ ඊළඟ අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි එහෙම තමයි යන්නේ. ඒ කතාව මතක තියාගන්න. හරි. ඊට පස්සේ බලන්න කිසියම් වර්ෂයක් තුල වැදගත්ම පොයින්ට් එකක් කිසියම් වර්ෂයක් තුල ඇතිවන මුදල් ප්‍රවාහයන් කිසියම් වර්ෂයක් තුල ඇතිවන මුදල් ප්‍රවාහයන් වර්ෂයේ අවසානයේ සිදුවන බව. ඒ කියන්නේ ළමයි දැන් ඔයගොල්ලෝ හිතලා බලන්නකෝ. ඔන්න අවුරුද්දක් ජනවාරි මාසේ පටන් අරගෙන දෙසැම්බර් මාසේ 31 ඉවර වෙනවනේ. ඉතින් මෙන්න මේ අවුරුද්දක කාලය තුල අපිට මුදල් හම්බෙන්න පුළුවන් නේද? ජනවාරි මාසෙත් හම්බෙන්න පුළුවන්. පෙබරවාරි මාසෙත් හම්බෙන්න පුළුවන්. මාර්තු මාසෙත් හම්බෙන්න පුළුවන්. මැයි මාසේ, ජූනි මාසේ, ජූලි මාසේ ඒ වගේ එක එක කාලවලදී සල්ලි හම්බෙනවනේ නේද? ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයකදී එක එක දවස්වල සල්ලි හම්බෙන කතා හිතාගෙන ලිව්වොත් ඕක අපිට කරගන්න අමාරුයි. ඒක නිසා අපි කරන තවත් ප්‍රධාන උපකල්පනයක් තමයි ව්‍යාපාරයකට සල්ලි හම්බෙන්නේ අවුරුද්ද අවසානයේ කියන එක. ඒ කියන්නේ මේ මුදල් ප්‍රවාහයන් ගලාගෙන එන්නේ හෝ ගලාගෙන යන්නේ අවුරුද්ද අග කියන එක. තමයි අපි කරන ප්‍රධාන උපකල්පනයක් බලන්න. කිසියම් වර්ෂයක් තුළ ඇතිවන මුදල් ප්‍රවාහයන් වර්ෂණයක සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලට අදාළ මුදල් ප්‍රවාහයන් වර්ෂයේ පුරාම සිදුවේ. ගණනය කිරීම ප්‍රායෝගික නැහැ. සෑම මුදල් ප්‍රවාහයක්ම අදාළ වර්ෂයේ අගදී ඇති වෙනවා කියලා උත්කල්පනය කරනවා. ඕක තමයි තවත් ප්‍රධාන උපකල්පනය. ගොඩ ආයෝජනය මේ මොහොතේම යොදනවා මේ මොහොතේ අවුරුද්ද බිඳුව විදිහට තමයි සලකන්නේ. ඊට පස්සේ අවුරුද්දක වසර පුරාම සල්ලි ගලාගෙන එන එක යන එක වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්නේ අවුරුද්ද අගදී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අවුරුද්ද අගදී තමයි මුදල් ගලාගෙන යන එක හෝ එන එක සිද්ධ වෙන්නේ. ඒක තමයි දෙවෙනි උපකල්පනය. තුන්වෙනි එක හදන්න ගියා. ඊට පස්සේ තුන්වෙනි උපකල්පනය බලන්න කිසියම් වර්ෂයක් මුලදී ඇතිවන මුදල් ප්‍රවාහයන්. පුරා මුදල් ප්‍රවාහයන් හම්බෙනවා කියලා මම කිව්වා. නමුත් ඒ හම්බෙන මුදල් ප්‍රවාහයන් අපි උපකල්පනය කරන අවුරුද්ද අග ඇති වුණා කියලා. හරිද? එතකොට ඔයාට ගානක මෙහෙම දුන්නොත් ඔයාට දෙනවා රුපියල් ලක්ෂයක ආදායමක් අවුරුද්ද මුල හම්බුණා කියලා. එතකොට ළමයි හොඳට මතක තියාගන්න. අවුරුද්දක් මුල හම්බුණා කියන එකේ තේරුම එහෙම ගානක දුන්නොත් ඒකේ තේරුම එක කලින් අවුරුද්ද අග කියන එක.
දැන් මම මෙහෙම ඒක ඇඳලා පෙන්නන්නම්. දැන් මෙහෙම මම ටයිම්ලයින් එකක් ඇන්වාසේ පළවෙනිදා ඉඳන් අපි උපකල්පනය කරන්නේ සල්ලි අවුනවා කියලා හිතන්න. හැබැයි වට ගානක දුන්නොත් එහෙම කිසියම් මුරුත්ත ලක්ෂයක් හම්බුණා කියලා දුන්නොත් ඒක අදාළ වෙන්නේ මේ අවුරුද්දට නෙමෙයි කලින් අවුරුද්දට. මොකද කියන්නේ 12.31ක්ම තමයි. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 12.31 කියන්නේ 1.1ම තමයි. මම කියන්නේ තේරෙනව නේද? අර හරියට නිකන් 2020 3.31යි 2020 4.1යි වගේ. නැත්තම් 2020 1.1යි 2019 12.31යි වගේ. කිසියම් අවුරුද්දක ආරම්භය කියන්නේ තවත් අවුරුද්දක අවසානය. ඉතින් මොකක් හරි අවුරුද්දක අවුරුද්ද මුල සල්ලි හම්බුණා කිව්වොත් ඒක අදාළ වෙන්නේ ඊට කලින් අවුරුද්දට. මේක පැහැදිලිවම මට මෙසේජ් එකක් හරි දාන්න. කිසියම් වර්ෂයක් මුලදී ඇතිවන මුදල් ප්‍රවාහයන් කලින් වර්ෂයේ අගදී ඇතිවන බව. බලන්න කිසියම් වර්ෂයක් මුල ඇතිවන ප්‍රමාණාත්මක මුදල් ප්‍රවාහයන් අදාළ වර්ෂයේ අගදී ඇති වූ බව උපකල්පනය කිරීම වැරදි සාධක බැවින්. මොකද අවුරුද්දක් මුල හම්බුණා කිව්වොත් ඒක අවුරුද්ද අගට උපකල්පනය කරන එක වැරදීනේ. අදාළ වර්ෂයට පෙර වර්ෂයේ අග ඇති බව උපකල්පනය කරනවා. එහෙම ගන්නේ අවුරුද්දක් මුල සල්ලි හම්බුණා කියලා දුන්නොත් විතරයි. අවුරුද්දක් මුල සල්ලි හම්බුණා කියලා දුන්නොත් ඒක කලින් අවුරුද්ද අග කියලා තමයි. මේකත් මතක තියාගන්න. දැන් උපකල්පන තුනක් කතා කළා. ව්‍යාපෘතිය මේ මොහොතේම ආරම්භ කරනවා. මේ මොහොතේ අවුරුද්දට කියන්නේ බිඳුව කියලා. ඊට පස්සේ කිසියම් වර්ෂයක මුදල් ප්‍රවාහයන් අවුරුද්ද අගදී තමයි ඇති වෙන්නේ. ඒක උපකල්පනය කරන එක. ඊට පස්සේ කිසියම් වර්ෂයක මුල මුදල් ප්‍රවාහයන් ඇති වුණා කිව්වොත් ඒක අදාළ වෙන්නේ කලින් අවුරුද්ද අගට. يعني කලින් අවුරුද්දට. සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධනය මේ මොහොතේ මේ කියන්නේ බිඳුවෙනි වර්ෂයේදී යොදන අතර අවසානයේදී සම්පූර්ණයෙන්ම ආය කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කැෂියර් මැෂින් එකකින් විතරක් සල්ලි ගෙවීම කරන්න බෑනේ. මොකද සල්ලි ටිකක් තියෙන්නේ අඩුම තරමේ රුපියල් 5000ක් මැෂින් එකට දාලා තියන්න වෙනවා. හැබැයි අපි මේක අඩේ වහලා දාන දවසට අපිට 5000 වගේට ඕනේ කරන කාරක ප්‍රාග්ධනයක් තියෙනවා නම් ෂෙයාර්ඩ් කැපිටල් එකක් තියෙනවා අපි මේ මොහොතේම දෙනවා ඒක. මේ මොහොතේම දීලා දානවා කාරක ප්‍රාග්ධනය. ඒ කියන්නේ බිඳුවෙනි අවුරුද්දෙම දෙනවා. හැබැයි ඒක මතක තියාගන්න. අන්තිම අවුරුද්දේදී ආපහු හම්බ වෙනවා. කාරක ප්‍රාග්ධනයට ඕනේ කරන ටික දෙනවා සල්ලි ටික නා සල්ලි ටික. හැබැයි ඒක අවුරුද්දකට ආපහු හම්බ වෙනවා. ඒක තමයි අනිත් උපකල්පන. ඒකට මේ උපකල්පන හතර මතක තියෙනවා නම් මේ ගණක් හදන්න පුළුවන්. මොකද මේවා ගණන්වල කියන්නේ නැහැ. මේවා තමයි උපකල්පන. අර නිකන් ආර්ථික විද්‍යාව තියෙන නිහයමාවක් වගේ. කියන්නේ නැහැ නේ හැමතිස්සෙම. බාණ්ඩ වර්ග දෙකක් පමණක් මෙහෙම කියලා එහෙම ගාණක් දෙන්නේ නැහැ. ඔයා තමයි හිතලා ගාණ හදන්නේ. ඒ වගේ මේ උපකල්පන හතර මතක තියෙන්න ඕනේ මේ ගණන් හදන්න. හරි බලමු ඔන්න ප්‍රශ්නාංක 2. දැන් ඉතින් පොඩි පොඩි ගණන් වලින් පටන් ගන්නෙ. ප්‍රශ්නාංක 2. සීමිත සේසිරි සමාගමේ පවතින යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් හඳුන්වා දීමෙන් බලන්න තියෙන යන්ත්‍රය වෙනුවට අලුත් යන්ත්‍රයක් හඳුන්වා දීමෙන් මෙහෙයුම් වියදම ලක්ෂ 3 සිට 2,80,000 දක්වා අඩු වන අතර වාර්ෂික ෂය ලක්ෂයේ සිට 1,20,000 දක්වා වැඩි වේ. ඒ වගේ තොරතුරු සෙට් එකක් දීලා තිනවා බලමු අවශ්‍ය වන්නේ ව්‍යාපෘතිය ඇගීමට අදාළ මුදල් ප්‍රවාහයන් ඇස්තමේතු කරන්න. මොනවද කියලා අහලා තියෙනවා. ඔබේ පිළිතුරට යම් දත්තයක් භාවිතා නොකළේ නම් සැකවින් හේතු දක්වන්න. හරි. බලමු මේක දැන් අපි හදමු. ප්‍රශ්නාංක 2. මම මේක ලියන ගමන් පැහැදිලි කරන්න. මේක හදමු මෙතන. බලන්න. සීමිත සේසිරි සමාගමේ පවතින යන්ත්‍රය වෙනුවට, ඒ කියන්නේ තියෙන යන්ත්‍රය වෙනුවට අලුත් යන්ත්‍රයක් ගන්න බලාපොරොත්තු වෙනවලු. බලන්න එතකොට මේගොල්ලෝ කියලා තියෙනවා මෙහෙයුම් වියදම් ලක්ෂ 3 සිට. ඒ කියන්නේ දැනටමත් මෙහෙයුම් වියදම් ලක්ෂ 3ක් යනවා. ඒ කියන්නේ ඔය විදුලි ගාස්තු, සේවක වැටුප් වගේ වියදම ලක්ෂ 3ක් යනවා ඇති. ඒක 2,80,000 දක්වා අඩු වෙනවා. ඒක අපිට මොකක් හරි වර්ධනයක්ද? කවුරු හරි කෙනෙක් උත්තරයක් දෙන්නකෝ බලන්න. අපේ තිබ්බ මෙහෙයුම් වියදම ලක්ෂ 3යිලු. ඒක 2,80,000ට අඩු වෙනවලු. ඒක වර්ධනයක් අපිට. ඒක සැලකිලිට ගන්නවද? ලක්ෂ 3ක් තිබ්බ වියදම 2,80,000 දක්වා අඩු වුණොත් ඒක සැලකිලිට ගන්නවද? උත්තරයක් කවුරුද දෙන්නකෝ බලන්න. මොකෝ කියන්නේ ළම. මේක ගන්නවද? ලක්ෂ 3 තිබ්බ වියදම 2,80,000 දක්වා අඩු වෙච්ච එක සැලකිලිට ගන්නවද? මේකෙන් බලන්න. ගන්නවද නැද්ද? අප්පෝ. ඕ කවුරුත් කියන්නේ නැහැ. යන්ත එක්කෙනෙක් ඉන්නවා පන්තියේ ළමයි. දන්නවා හරියට හරි. බලන්න අනාගත මුදල් ප්‍රවාහය සහ වර්ධනයක් මෙතන ඇත්තටම අපිට වාසියක් වෙලා තිනවා. මොකද කලින් ලක්ෂ 3ක් ගිය වියදම අලුත් මැෂින් එක ගත්තොත් 2,80,000යි. ඒක වාසියද? ඔව් වාසියක් නේ. 20,000ක් වාසියක් නේ. දැන් 20,000ක් මේ බලන්නේ මෙහෙයුම් වියදම ලක්ෂ 3යි තිබ්බේ. ලක්ෂ 3 සිට 2,80,000 දක්වා අඩු වෙනවලු. මේ තින්නේ අවයන්තයක් හඳුන්වා දුන්නොත්. මේ බලන්නේ
නව යන්ත්‍රය හඳුනා දීමෙන් තමයි මෙහෙයුම් වියදම ලක්ෂ 3 ඉඳන් 280 දක්වා අඩු වෙන්නේ. ඒක වාසියක්. එහෙනම් අපේ මුදල් ප්‍රවාහය අඳුන ගන්නකොට මේක ගත්ත හැකියි. මේක ගත්ත හැකියි අපිට. අංකයේ උත්තරේ අහලා තියෙන්නේ මොකක්ද? බලන්න. ව්‍යාපෘතිය ඇගීමට දාලා මුදල් ප්‍රවාහයන් ඒක ගත්ත හැකියි. කියන්නේ නැහැ නේද? 280 නෙවෙයි ලක්ෂයක් තියෙනවා. ඒක වාසිය අපිට. එළ බලන්න ගිය මාසේ 35000ක් හම්බුණාට 15000ක් වියදම් වුණා අපිට ඔය කැම්බල නම් ඔෆිස් ගිහිල්ලා. මේ මාසේ අපි ගෙදරින් නම් වැඩ කරන්නේ. ඉන්ටර්නෙට් එකට විතරයි යන්නේ. වැටුප අඩුවෙන් හම්බුණාට අපිට වාසි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ළමයි මිනිස්සුන්ගේ ආදායම අඩු වුණා කියන්නේ මිනිස්සුන්ගේ ආදායම අඩු වුණා කියන්නේ එයාගේ ජීවන සත්‍ය පහතට උන කියන එක නෙමෙයි. එයාගේ අපි බලන්න ඕනේ එයාගේ බලා යාම දිහා. ඒ කියන්නේ එයාගේ වියදම දිහා බලන්න. එයාගේ වියදමක් අඩු වුණොත්. හැබැයි අපේ රටේ තියෙන එක නෙමෙයි. ආදායමත් අඩු වෙනවා වියදමත් වැඩි වෙනවා. ඒක මිනිස්සු හිර වෙනවා. එහෙම දෙයක්. හරි. ඉතින් ඇත්තටම අපි ආර්ථිකව බලද්දි එහෙම බලන්න. මෙතන වෙලා තියෙන වාසියක්. කලින් ලක්ෂ 3ක් ගියාට දැන් 2,80,000යි වියදම් එන්නේ. ඉතින් වාසි මේ වියදම අඩුවේ වාසියක්. ඒක මුදල් ප්‍රවාහයට ගන්නවා. අනාගත මුදල් ප්‍රවාහයන් සහ වර්ධනයන් ගන්නවානේ. ඉතින් බලන්නේ. ඒක ගන්නවා. හරි ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. වාර්ෂික ෂය ලක්ෂ ඉඳලා 1 ලක්ෂ යන්නේ. මම ඒකයි මේ නෝට් එක ඔයාලට දුන්නේ. මුදල් ප්‍රවාහයක් නැති දේවල් ගන්න නැහැ නේ. ෂේ කියන එක වැඩි වුණාට අපිට අදාළක් නැහැ. අපි ෂේ කියන එක අපි සැලකෙට ගන්නෙ නැහැ. වැඩක් නැහැ. හොඳයි ගන්න නැහැ කියලා මම මැසේජ් එකක් දාලා දුන්නා. හොඳයි. මම කැමතියි ඔයගොල්ලෝ එහෙම කතා කරනවා. එතකොට ෂේ කියන එක අදාළ නැහැ. අංක දෙකේ මොකක්ද දාලා තියෙන්නේ? බලන්න. ඔබේ පිළිතුරට යම් தත්ත්වයක් භාවිතා නොකළේ නම් සැකවින් හේතු දක්වන්න. ෂේ. අපි ලියමු පොඩ්ඩක් මෙතන රූල් 4ක් වගේ තියාගෙන 4ක් 5ක් විතර තියලා අංක දෙක දාගන්න. මම ඊකාර නෝට් එක දුන්නේ. ඒක පාඩම් කරගත්ත පාට ඒකෙම ගණන් හදන්න පුළුවන්. ඒක ඇත්තටම අපි පාඩම් කරද්දී හදාගත්ත ෂෝට් නෝට් එකක්. ඔයගලන්ට ෂෝට් නෝට් එකකින් තමයි ගාන පටන් ගත්තේ. මොකද ඒකෙන් අපිට දැන් ගානක් දිහා බැලුවම අපිට සමහර වෙලාවට කන්ෆියුස් වෙනවා මොකක්ද මේකට ගන්න මොකක්ද ගන්න නැත්තේ කියලා. ඉතින් අපි පොඩි නෝට් එකක් විදිහට එන ඔක්කොම සෙට් එක අරගෙන ඒකෙන් මේ ටික ගන්න නැහැ මේ ටික ගන්නවා කියලා තේරුම් ගත්තට පස්සේ හරි. ඕක අවුරුදු 10ක් ගියත් ඕක වෙනස් වෙන්නේ නැහැ. අදටත් අපි මේ හදාගත්ත නෝට් එකෙන් අපිට ගානක් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕනෙම ගානක් try කරලා බලන්න. වෙනස් වෙන්නේ නැහැ. ඕනෙම ගානක් යන්නේ ඔය තීරයෙන් තමයි යන්නේ. හරි. ඊට පස්සේ බලමු තව ඩොට් එක ඊළඟ ඩොට් එක මොකද කියලා. ඊළඟට තියෙනවා බලන්න විකුණුම් ආදායම ලක්ෂ 6ක් වන වර්තමාන වටිනාකම වීම නොවෙනස්ව පවතී. ඒ කියන්නේ විකුණුම් වටිනාකම අලුත් යන්ත්‍රයකට වටිනාකම ලක්ෂ 6ක් වන වර්තමාන වටිනාකම වීම නොවෙනස්ව පවතී. ඒ කියන්නේ මේ පරණ යන්ත්‍රය පාවිච්චි කරද්දී ලක්ෂ 6ක් තමයි බඩු විකුණන්න පුළුවන්කම තිබ්බේ. අලුත් යන්ත්‍රය ගත්ත කියලා ඉතින් ඔගේ වර්ධනයක් නැහැ ලක්ෂ 6ම තමයි විකුණන්න පුළුවන්කමක් තිබ්බේ. එතකොට මෙතන වර්ධනයක් නැහැනේ. තිබ්බ මට්ටමේ නෙමෙයි යන්නේ. ඒක නිසා අපිට මේකත් සැලකිල්ලට නොගත් අයිටමක් විදිහට ගන්න පුළුවන්. සැලකිල්ලට නොගන්න අයිටමක් විදිහට ගන්න පුළුවන්. අපි මේක ලියමු විකුණුම් ආදායම වර්තමාන මට්ටම. ඒක නිසා ඒක සැලකිල්ලට ගන්න මාන මට්ටමේම විකුණුම් ආදායම වර්තමාන මට්ටමේම තියෙන එක වෙනසක් නැහැ. ඔක අඩුවීමක් වුණා නම් ඒක ගන්නවා. වැඩිවීමක් වුණා නම් ඒක ගන්නවා. නැතුව මේ තිබ්බ මට්ටමේම තියෙනවා කියලා ඒක ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ මැෂින් එක ගත්තා කියලා කිසිම වාසියක් නැහැ. තිබ්බ ගානක් නැති. ඒක වැඩ. හරි නේද? ඊට පස්සේ බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. යාන්ත්‍රය මිලදී ගැනීම අතර පවතින යාන්ත්‍රය විකුණා 35ක් ලබාගත හැකියි. අන්න ඒවත් ගන්නවා. දැන් අපි මේ ප්‍රොජෙක්ට් එක අනුමත කළොත් මේ යාන්ත්‍රය ගත්තොත් එහෙම අනිවාර්යෙන් අපේ මුදල් ප්‍රවාහයට ගන්න වෙනවනේ අපි ගත්තේ එහෙම අපිට නව යාන්ත්‍ර ඔක ඍණ ලකුණු ඒවා දාන්න යන්න එපා. මුදල් ගලාගෙන ඒමක් වාසියක් කියනවා අපි ඒක නිරූපණය කරන්නේ වරහණක් නැතුව මුදල් ගලාගෙන යන එකක් තියෙනවා නම් අපි ඒක පෙන්වන්නේ වරහණකින්. හරි. ගලාගෙන යාම පෙන්වන්නේ අපි වරහණකින්. හරි. තව ඉවර නැහැ. තව තියෙනවා මේකේ කරුණු.
නව යන්ත්‍රය මිලදී ගන්න ගියොත් එහෙනම් අපේ අතින් සල්ලි ටිකක් ගලාගෙන යනවා. හැබැයි අපිට වාසියක් වෙනවා 20000ක. මොකද අපිට කලින් ලක්ෂ 3ක් වියදම් වුණාට දැන් 2,80,000යි වියදම් වෙන්නේ. ඒ වගේ අපි ලියන්න ඕනේ. ගලාගෙන ඒමක් නම් වරහන නැතුව, ගලාගෙන යාමක් නම් වරහනක් දාලා. ඊට පස්සේ බලන්න 7,50,000ක් යෙදවිය යුතු අතර පවතින යන්ත්‍රය විකුණා. ඒ කියන්නේ මේ අලුත් මැෂින් එක ගත්තොත් අරණ එක 30,000කට දෙන්න පුළුවන්. ඒක දන්නවනේ ඉතින් සල්ලි එනවනේ. පැරණි යන්ත්‍ර විකුණු. ඒක ගලාගෙන ඒම. පැරණි යන්ත්‍ර විකිණීම. අපි මේ මුදල් ප්‍රවාහයක් ඇස්තමිතු කරන එකයි කරන්නේ. පැරණි යන්ත්‍ර විකිණීම. 30,000ක් හම්බ වෙනවා. පැරණි යන්ත්‍ර විකිණීමෙන් 30,000ක් හම්බ වෙනවා. හරි නේද? බලමු අපි ඊළඟට මොකක්ද තියෙන එක. තව කරුණක් මම දැක්කා. පැරණි යන්ත්‍රයේ දැනට පොත් වගේ. ඒ කියන්නේ දැනට ධාරණගේ 1,75,000යි. ඒ කියන්නේ 1,75,000ක් වගේ යන්ත්‍රය තමයි 30,000කට විකුණන්නේ. හැබැයි ළමයි ඔයගොල්ලෝ මතක තියාගන්න මේක සැලකිලිට ගන්නෙ නැහැ. එක්ක ඔයාට ගන්න පුළුවන් ඉවත් කිරීමේ අලාභය කියලා හොයාගෙන 1,45,000ක් ගන්න පුළුවන්. නැත්නම් පැරණි යන්ත්‍රයේ පොත් වගේ කියලා ගිලුණු පිරිවැයක් නිසා සැලකිලිට නොගනී කියලා ගන්නත් පුළුවන්. මොකද ඒක දැනටමත් දරලා ඉවරයි. දරලා ඉවර වෙච්ච එකක පිරිවැය අපිට වැඩක් නෑ. අපිට අදාළත්වයක් නෑ ඒක. ගන්නෙ නෑ කියලා මෙසේජ් එකක් දාලා තින් හොඳයි. අපි ඒකත් ලියා ගමු. පැරණි යන්ත්‍රයේ පොත් වගේ. එහෙමම ලියමු. පැරණි යන්ත්‍රයේ පොත් වගේ. කෙනෙකුට මේකේ ලාභය අරගෙන ලියන්න පුළුවන්. අලාභයක් තියෙන්නේ. අලාභය මුදල් ප්‍රවාහයක් නොමැති අයිතමක් නිසා සැලකිලිට නොගනී කියලා. නමුත් ඒකට වඩා හොඳයි මේ තියෙන දත්තේ විදිහටම ලියමු. පැරණි යන්ත්‍රයේ පොත් වගේ ගිලුණු පිරිවැයක් නිසා සැලකිලිට නොගනී. පැරණි යන්ත්‍රයේ පොත් වගේ ගිලුණු පිරිවැයක් නිසා සැලකිල්ලට නොගනී. ඒක ලියලා ඉවර නම් ඔයාලට පුළුවන් වගේ මුදල් ප්‍රවාහයන් ඇස්තමේන්තු කරන්න. ඒ කියන්නේ එකතුව ගන්න පුළුවන්. මේ ටික ලියා ගන්න පුළුවන්. අර ටික එකතුව ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රොජෙක්ට් එක අපි ඇප්‍රූවල් කරොත් එහෙම අපිට ලක්ෂ 7ක් දැන් දෙන්න වෙනවා ළමයි. ඒ කියන්නේ ලක්ෂ 7ක ගලා යාමක් තමයි තියෙන්නේ. මම හිතනවා පොඩ්ඩක් ඔලුවට වැටුණා කියලා අදහස අපේ. ඒ කියන්නේ මුදල් ප්‍රවාහයන්ගේ සාමාන්‍ය මූලිකම ගලා යාමක් තමයි අපේක්ෂා කරන්න පුළුවන් ලක්ෂ 7ක. ඒ කියන්නේ මුලින්ම සිද්ධ වෙන්නේ ලක්ෂ 7ක ගලා යාම. ඊට පස්සේ ඉතින් අවුරුදු වල සල්ලි හම්බ වෙනකොට මේක වෙනස් වීම වෙයි. හැම අවුරුද්දම ලක්ෂ මෙහිම ගලා යාමක් වෙන්නේ නැහැ නේ. එකපාරනේ යන්ත්‍රය ගන්න. හරි. මේක ඇවිල්ලා ඕගොල්ලන්ට මේ පැහැදිලි කරන්න හදපු ගාණක් විතරයි. දැන් අපි බලමු ඇත්තටම ගාණක කොහොමද හදන්නේ කියලා. ඇත්තටම සාමාන්‍ය ගාණක් අපි බලමු. මේ ටික හරි නේද? හරි. අපි යන් ටියුට් එක පැත්තට. හරි. ටියුට් එකේ ප්‍රශ්නාංක 3ක් මම මෙතනට අරගෙන ඉන්නම්. මෙතනම තමයි ගාණ හදන්නේ. බලන්න ප්‍රශ්නාංක 3. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා දැන් ප්‍රශ්නාංක 3. මේකේ තියෙනවා බලන්න ව්‍යාපාර ආයතනයක් දැනට පවතින යන්ත්‍රයක් ඉවත් කර නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. මේ ටයිප් එකෙන් තමයි සාමාන්‍ය ගණන් තියෙන්නේ. හැබැයි මේකත් තව අපි මූලික අවස්ථාවනේ ඉන්නේ. තව අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. පහත අයිතම ඔබ වෙත ඉදිරිපත් කර තිබෙන්නේ කියලා අපිට කෑලි 5ක් දීලා තියෙනවා. ඊට පස්සේ වර්ෂයේ විදිහට දීලා තියෙනවා 1 2 3 4 දී දෙවෙනි අවුරුද්දේ හම්බෙන මුදල් ටිකක් දීලා තියෙනවා. නව යන්ත්‍රය භාවිතා කළා නම් මොකද වෙන්නේ කියලා දීලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න තව රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. අවශ්‍ය වන්නේ ව්‍යාපෘතිය ආරම්භක මුදල් ප්‍රවාහයන් ඇස්තමේතු කරන්න. ඒ කියන්නේ ආරම්භයේ මුදල් ප්‍රවාහය ඇස්තමේතු කරන්නලු. ඊට පස්සේ පළමු වර්ෂ 4ට අදාළ ශුද්ධියම් සඳහා අදාළ කර නොපත් අයිටම හේතු සමග ඉදිරිපත් කරන්න. හරි. මේක හදනකොට අපි හදන්නේ මෙහෙමයි. ඔයාලට මතකද ව්‍යාපෘතියක් පටන් ගන්න අවුරුද්ද අපි බිංදුව විදිහට සැලකුවා. ඊට පස්සේ අවුරුදු 1 2 3 4 විදිහට සැලකුවා. අන්න ඒක තමයි මේ තියෙන්නේ. ව්‍යාපෘතිය ආරම්භක මුදල් ප්‍රවාහයන් ඇස්තමේතු කරන්න. ඒ කියන්නේ බිංදුව අවුරුද්දේ මොකද උනේ? ඊට පස්සේ පළමු වර්ෂ 4ට අදාළ ශුද්ධ මුදල් ප්‍රවාහය. හරි. අපි ඒක හොයමු මෙන්න මේ විදිහට. අංක 1යි අංක 2යිම එකපාරමයි හොයන්නේ. ඒකට මම මෙන්න මේ වගේ ආකෘතියක් පාවිච්චි කරනවා. මුලින්ම ලියාගෙන ඉන්න 1 සහ 2. බිංදුව 1
2 3 4 අපි දහස් වලින් හදමුද ගන්න? දහස් වලින් පුළුවන් මේ හදන්න. රුපියල් 1000 අර අපි රූල් 10ක් වගේ පල්ලෙහාට ගහගමු මෙහෙම. හරි. දැන් අපි මුදල් ප්‍රවාහය මේක ඇතුලේ තමයි වාර්තා කරන්නේ. බිංදුව 1 2 3 4 කියලා පොඩි chart එකක් ගහගන්න. මේ තීරු ටික පල්ලෙහාට ගෙවුවා නම් ඇති. මේක අනිවාර්යෙන් මෙහෙම තීරුව ගහන්න කියලා එකකුත් නෑ. ඔයාලට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් නම් ඒත් ඇති. නැත්තම් එක ගොඩේ වගේ නිකන් තීරු ගැහුවේ මෙහෙම. මේ තියෙන අවුරුදු ටික බිංදුව කියන්නේ මේ අවුරුද්ද, 1 කියන්නේ ඊට පස්සේ එක, 2 කියන්නේ ඊට පස්සේ අවුරුද්දට පස්සේ එක. එහෙම තමයි තියෙන්නේ අවුරුදු ටික. බිංදුව කියන්නේ මේ මොහොත, මේ අවුරුද්ද කියන එක. රූල් 10ක් විතර පල්ලෙහාට ගහගන්න. හරි. අපි එහෙනම් ගානට යන්න. බලන්න ගානට යන්න. මේ ගානක් හදන්න උඩින් ඉඳන් පටන් අරගෙන අපි උඩට යන්න. දැනට පවතින යන්ත්‍රය ඉවත් කර නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. පහත අයිතම ඔබ වෙත ඉදිරිපත් කර තිබේ. රෝම ඉලක්කම් 1. වෙළඳ පොලේ පවතින ඔයගොල්ලොත් උදව් කරන්න මට. වෙළඳ පොලේ පවතින යන්ත්‍ර පිළිබඳව හා ඒවායේ භාවිතය පිළිබඳ රුපියල් 30000ක් ගෙවා මූලික සමීක්ෂණ වාර්තාවක් දැනටමත් පිළියෙල කර ඇත. මේක සැලකිලිට ගන්නවද නැද්ද? මෙසේජ් එකක් කියලා තියෙනවා. කියන්නත් කලින් වෙලද ඔන්න. ගන්නෙ නෑ කියලා වෙලා තිනවා. හරි. මොකද මේක හරියට නිකන් අර අපි නිකන් හිතන්නකෝ මොකක්ද ඒක කියන්නේ? අවුරුද්දට ඕගොල්ලෝ ඇඳුමක් ගන්න යන උදාහරණයක් මම ගත්තා. ඕගොල්ලෝ මේ අවුරුද්දේ ඇඳුමක් ගත්තත් නැතත් ඕගොල්ලෝ ත්‍රිවිල් ඒ කියන්නේ ඕගොල්ලෝ පස් එක ගෙදර ඇවිල්ලා තීරණය කරනවා ආය ඇඳුමක් ගන්න නැහැ කියලා. ඇඳුම ගත්තත් නැතත් ත්‍රිවිල් එකේ ගාන ගිහිල්ලා ඉවරයි. ඒ වගේ දෙයක්. ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙන්නේ මොන වගේ මැෂින්ද ඒවයේ තත්ත්වය ගැන පොඩි සමීක්ෂණයක් කරලා තියෙනවා. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එක තෝරගත්තත් නැතත් මේ වියදම අපිට දරලා ඉවරයි. මේක දැනටම පිළියෙල කරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතිය තෝරගත්තා නැතා කියලා මේ සල්ලි ටික අපිට ආපහු හම්බෙන්නේ නැහැ. මේක දරලා ඉවරයි. ගිලුණු පිරිවැයක්. මේක ගිලුණු පිරිවැයක්. බලන්න මේ. ඔන්න මේ කොටස් යටින් ඉරි ඇඳගත්තත් කමන්නේ ඔයගොල්ලෝ. දැනටමත් පිළියෙල කර ඇත. මෙන්න මේ වාක්‍ය නිසායි අපි ගන්න. ඒක දැනටමත් කරලා ඉවරයි. කියන්නේ දරලා අවසන්. අපි මේකෙදි ගන්න ඇස්තමේන්තුනේ. ගන්නෙ නැහැ. ගන්න හොඳද කියලා බලන්නේ. ඇස්තමේන්තුවක් කරන්න. යයි කියලා කියන්නේ. කියා කියලා කියන්නේ යයි කියලා කියන්නේ. අනාගතය සඳහා තමයි මේ ගණන් හදන්නේ. මේක අතීත එකක්. ගිලුණු පිරිවැයක්. එතකොට අපේ අංක දෙකට උත්තරයක් නේ. සෝරි තුනට උත්තරයක්. ඔබගේ ගණනය කිරීම සඳහා අදාළ කර නොපත්යි තමයි හේතුව සමග ඉදිරිපත් කරන්නේ. සමීක්ෂණ වාර්තාව රුපියල් 30000 ගිලුණු පිරිවැයක් නිසා. මම අර රූල් 10ට පස්සේ වගේ ලියා ගන්නවා. අංක 3 දාලා රුපියල් 30000ක සමීක්ෂණ වාර්තාව සමීක්ෂණ වාර්තාව ගිලුණු පිරිවැයක් නිසා. ගිලුණු පිරිවැයක්. ඒක නිසා වැඩක් නෑ අදාළ නෑ. එන එකක් හරි ඈ. තව රෝමිලකන් සෙට් එකක් තිබ්බනේ. හරි අපි බලමු නේද? වෙලා ඇතිනේ. රුපියල් 30000ක සමීක්ෂණ වාර්තාව ගිලුණු පිරිවැයක් නිසා සැලකිලිට නොගනී. අංක 3ට උත්තරයක් ලියාගත්තේ. හරි අපි අපි ගානට යන්න. රෝමිලකන් එක හරි. ඔයගොල්ලෝ මේ ගණන් හදනකොට ඕන මෙහෙම ටිකයක් දාගන්න ඉවර නම් නැත්නම් එක මාක් එකක් දාගන්න කරුවක් හරි. අංක 2. නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග පැරණි යන්ත්‍රයේ ලක්ෂ 5කට, ඒ කියන්නේ 500කට
වහාම අලෙවි කළ හැකි මෙම යන්ත්‍රය දැනට වසර 4කට පෙර 1400කට මිලදීගෙන තිබේ. එහි දැනට ධාරණගේ ලක්ෂ 2යි. ඒතකොට ළමයි මේකේ තොරතුරු 3ක් තියෙනවා. නමුත් මේකේ තොරතුරු 3ම අපිට අවශ්‍ය නැහැ. එකක් තමයි පැරණි යන්ත්‍රයේ අලෙවි කිරීම කියන එක ගත්ත හැකි. මොකද අලුත් එක ගත්තොත් අරණ එක වැඩක් නැහැ නේ නික්ක හැකි. ඒ කියන්නේ මුදල් ගලාගෙන ඒමක් සිද්ධ වෙයි. ඊට පස්සේ මීට අවුරුදු 4කට කලින් ගත්ත 1400 යන්ත්‍රයක් කියන එක අදාළ නැහැ නේ ගිලුණු පිරිවැයක් කියලා. ඒක ලිව්ව හැකි. නැත්නම් ධාරණගේට ගිලුණු පිරිවැයක් කියලා ලිව්ව හැකි. ඒ දෙකෙන් එකක් ගන්න ඇති දෙකම ගන්න ඕනේ නැහැ. ලක්ෂ 2 ගත්තත් 1400 ගත්තත් දෙකම ගන්න ඕනේ එකක් අරගත්තා නම් ඇති. එතකොට මේක තියෙන්නේ පැරණි යන්ත්‍රයේ විකිණීම අවස්ථාවයි පැරණි යන්ත්‍රයේ ගත්ත මිලයි. ඒ දෙක ලිව්වනම් ඉතින් මේ ධාරණගේ වැඩක් නැහැ. තමයි ඒක මොකක් හරි උත්තරයක් හොයාගන්න දීලා තියෙනවද දන්නේ නැහැ. අපි මේ දෙක එක විතරක් ගමු. ලක්ෂ 5යි 1400 ගමු. එතකොට පැරණි යන්ත්‍රයේ විකිණීම බලන්න නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග පැරණි යන්ත්‍රයේ ලක්ෂ 5කට වහාම අලෙවි කළා. ඒ කියන්නේ මේ මොහොතේම විකුණනවා. කියන්නේ බිඳුව කියන අවුරුද්දට අදාළ වෙන්නේ. මේ මොහොතේම විකුණනවා. අපි ඒක ලියමු මෙහෙම. 500යි. සල්ලි හම්බ වෙනවනේ 500ක් වුණා හම්බුණා. පැරණි යන්ත්‍රයේ විකිණීම කියලා 500ක් වුණා හම්බුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගත්තොත් එහෙම ඒකේ අර අදාළ වෙන්නේ නැති එකකුත් තිබ්බ නේද? අපි කලියගම රුපියල් 1400ක ඒ කියන්නේ ලක්ෂ 14ක පැරණි යන්ත්‍රයේ පිරිවැය. පැරණි යන්ත්‍රයේ පිරිවැය. කිලුණු පිරිවැය. කිලුණු පිරිවැයක් නිසා සැලකිලිට නොගන්න. ඔයගොල්ලෝ ලියන්න ඉතින් මට ලියන්න අමාරු හින්දා මම මේව දැම්මේ. හරි. ඊට පස්සේ ඔන්න දෙවෙනි එකත් අවසන් අපි රෝමි ලක්කම් 3ට යමු. මම රෝමි ලක්කම් 3ට යනවා. හරි. රෝමි ලක්කම් 3 බලන්න. ආයතනයේ මේ දෙවෙනි එකත් අවසන් සමහරට මේ 201ගේ ගන්න වෙයි. අපි බලමු ඒක මම දැනට හරියක් දාගන්නම්. ආයතනයේ රුපියල් 30ක වන කාරක ප්‍රාග්ධනය නව යන්ත්‍රයේ මිලදී ගැනීම සමග 150ක් වැඩි වේ. මෙම අතිරේක කාරක ප්‍රාග්ධනයේ ව්‍යාපෘතිය අවසානයේදී ආපසු ලබා ගන්න පුළුවන් කියලා දීලා තියෙනවා. හරි. අපි තව පාරක් කියලා බලමු. මේක තියෙනවා බලන්න. ආයතනයේ රුපියල් 100ක ඊයක් වන කාරක ප්‍රාග්ධනය නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග රුපියල් 1,50,000 දක්වා වැඩි වේ කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මෙම අතිරේක කාරක ප්‍රාග්ධනයේ ව්‍යාපෘතිය අවසානයේදී ආපසු ලබා ගන්න පුළුවන් කියලා. හරි. අපි බලමු කොහොමද ඒක වාර්තා වෙන්නේ කියලා. හරි. එතකොට මේගොල්ලෝ කියනවා දැනටම 100ක කාරක ප්‍රාග්ධනය යොදලු තියෙනවා. හරිද? ඒ කාරක ප්‍රාග්ධනයේ නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් එක්ක 1,50,000ක් වෙනවලු. ඒ කියන්නේ වැඩි වෙන්නේ 50,000කින්. මෙම අතිරේක කාරක ප්‍රාග්ධනය කියන්නේ 50,000 වැඩි වෙච්ච ටික අවුරුද්දන්තිමේ ආපහු හම්බ වෙනවා. එහෙනම් අපි මේක වාර්තා කරමු මෙහෙම. කාරක ප්‍රාග්ධනය. කාරක ප්‍රාග්ධනය මේ යන්ත්‍රය ගත්තොත් එහෙම දැන් 50,000ක් යොදන්න වෙනවා. යොදන්න වෙනවා කියන්නේ ගලාගෙන යනවනේ. ඊට පස්සේ වර්ෂයේ අවසානයේ වර්ෂ මෙතන ව්‍යාපෘති අවසානයේදී අපස් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 4 වෙනි අවුරුද්දේදී ආය හම්බ වෙනවා. ඉබන් ඒක කෙලිමයි දාගත්තේ මේ වෙලාවේදී වියදම් ඒ කියන්නේ අපි යෙදුවට 4 වෙනි අවුරුද්දේදී ආය හම්බ වෙනවා. ඒක උපකල්පනයක් විදිහට තිබ්බ මතකද? යොදන කාරක ප්‍රාග්ධන ව්‍යාපෘති අවසානයේදී නැවතත් ආපසු අය කරගත හැකි බව කියලා. අන්නේ උපකල්පන වැදගත්. දැන් ඉස්සරහා ගණන් වලදී මේව දෙන්නේ නැහැ. දැන් ගලාගෙන ගියාට ආය 4 වෙනි අවුරුද්දේදී හම්බ වෙනවා. ඔයාලට අපහැදිලිලා මැසේජ් එකක් හරි දාන්න නැත්නම් මයික් ඔන් කරලා කියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්.
හරිනේ අපි බලමු දෙන්න. ඒ කෙලිමයි දාගන්නේ. ඊට පස්සේ රෝමි ලක්කම් 3 හරි 4 බලමු. නව යන්ත්‍රයේ මිලදී ගැනීමට 2000ක් වැය වන අතර ඵලදායී ජීව කාලය අවුරුදු 4. ඵලදායී ජීව කාලය දාගන්න නැහැ. තුන්ගුණගේ ලක්ෂ 4කි. ඕක එක. නව යන්ත්‍රයේ මිලදී ගැනීමට 2000ක් වැය වෙනවලු. සුන්ගුණගේ ලක්ෂ 4යි. මේක ලියන විදිහ බලන්න. ඔන්න නව යන්ත්‍රය අපි ගත්තොත් එහෙම ළමා. නව යන්ත්‍රය ගත්තොත් එහෙම මේ මොහොතේදී අපේ අතින් 2000ක් යනවා. මේ මොහොතේදී අපේ අතින් 2000ක් යනවා. දැන් මේ ඔයගොල්ලෝ මතක තියාගන්න සුන්බුන් නගය කියලා කියන්නේ නැවත හම්බෙන නගය. සුන්බුන් නගයක් අපිට මේ ගානේ දීලා තියෙනවා. ඔයාට ඕන මේ නව යන්ත්‍රය කියන එක ඉස්සරහින්ම දාගන්න පුළුවන්. මම ඒක වෙනම ගන්නවා සුන්බුන් නගය කියලා. ඒක ඒතකොට අර පැහැදිලිභාවය වැඩි නිසා සුන්බුන් ගෑවිල්ලා මේ දැන් මේක අපි සාමාන්‍ය කරන උපකල්පනයක්. ඒක අර වෙන උපකල්පන විදිහට සඳහන් වෙලා නැහැ. අපි දීපලක සුන්බුන් නගයක් තියෙනවනේ ඒක අවුරුද්ද අවසානයේ හම්බෙනවා. සුන්බුන් නගයේ නිර්වචනයත් ඒකනේ නැවත අය කරගන්න පුළුවන් අගය. ඒක අවුරුදු ගාන අවසානයේදී ආපහු හම්බ වෙනවා. ලක්ෂ 4ක්. එන 400ක්. එන 4 වෙනි අවුරුද්දේදී මේක 400කට විකුණ ගන්න පුළුවන්. දැන් 2000ක් යනවා 4 වෙනි අවුරුද්දේදී 400ක් හම්බ වෙනවා. හැමතිස්සෙම මේක අර යනවා ඒක තමයි ගන්න. මුදල් වලට මොකද වෙන්නේ කියලා බලන්න හැමතිස්සෙම. අලුත් එක ගත්තොත් 2000ක් යනවා. හැබැයි මේකේ සුන්බුන් නගයක් තියෙනවා කියන්නේ 4 වෙනි අවුරුද්දේදී නැත්නම් ඒ අවුරුදු ගාන අවසානයේදී ආයි හම්බ වෙනවා. 400. හරි නේද? ඊට පස්සේ රෝමි ලකම් 4ත් හරි රෝමි ලකම් 5 බලමු. මේකේ ෂේ ගැන හිතන්න දෙන්න එපා ෂේ වැඩන්නේ. රෝමි ලකම් 5 නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග ව්‍යාපාරයේ විකුණුම් ආදායම ආශ්‍රිත මුදල් ප්‍රවාහයන් පහත පරිදි වෙනස් වෙනවා. බලන්න. නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග විකුණුම් ආදායම ආශ්‍රිත මුදල් ප්‍රවාහයන් පහත පරිදි වෙනස් වෙනවා. කියලා උන අපිට දීලා තියෙන මුදල් මේක දැක්කේ නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග වාර්ෂික මෙහෙයුම් වියදම ලක්ෂ 5කින් වැඩි වෙන අතර ෂේද ඇතුළත්ය. හරි. 6ක් 7ක් තියෙනවා. හරි. අපි බලමු පස්වෙනි එක. නව යන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග ව්‍යාපාරයේ විකුණුම් ආදායම ආශ්‍රිත මුදල් ප්‍රවාහ පහත පරිදි වෙනස් වෙනවා. ඒ කියන්නේ තිබ්බ එකම පාවිච්චි කළොත් නේද? දැනට පවතින යන්ත්‍රයම භාවිතා කළේ නම් දැනට පවතින යන්ත්‍රයම භාවිතා කළොත් පළවෙනි අවුරුද්දේ ලක්ෂ 3ක් හම්බෙනවලු. අලුත් එක ගත්තොත් ලක්ෂ 7ක් හම්බෙනවා. එහෙනම් වර්ධනයක් කියන්නේ කීයද? අපි මෙතනදි ගන්නේ ලක්ෂ 7ද ලක්ෂ 4ද කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්. අපි මෙතනදී මේ උත්තරේ හදන්න පාවිච්චි කරන්නේ ලක්ෂ 4ද ලක්ෂ 7ද කියලා කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්. ලක්ෂ 4ද 7ද කියලා. හරිද කියන්නේ? අපර 10ක් විතර දෙන්න. ඒ කියන්නේ මේකදී අපි ගන්න ඕනේ ලක්ෂ 7ක් හම්බ වෙනවා කියන එකද ලක්ෂ 4ක වර්ධනයක් තියෙනවා කියන එක. හොඳයි මෙසේජ් එකක් දාලා තියෙනවා. හොඳයි ලක්ෂ 4ක් කියන එක තමයි ගන්න. ඒ කියන්නේ ළමයි දැන් අර එහෙම ඔයාට ඒක මතක තියාගන්න හොඳ පොයින්ට් එකක් තමයි අර අපි කලින් ගානක් හැදුවා මතකද? මේ ගාන හදද්දි මතකද මම කිව්වා දැන් අර ලක්ෂ 3ක මෙහෙයුම් වියදමක් කලින් තිබ්බා. ඒක 2,88ට අඩු වෙලා. ඒ කියන්නේ අර වර්ධනය තමයි අපි සැලකිලිට ගන්න සාමාන්‍යයෙන්. නමුත් ගානක හිතන්න මීට කලින් මේ වගේ කතා මුකුත් නැහැ කියලා. ඒ කියන්නේ මීට කලින් අරගත්ත නැති යන්ත්‍රයක් අලුතෙන්ම ගත්තොත් ඒකෙන් අපිට පුළුවන් දැන් හිතන්න මේක මීට කලින් යන්ත්‍රයක් ගැන නැහැ. මේක කියනවා නව යන්ත්‍රයේ ගත්තා නම් ලක්ෂ 7කින් වැඩි වෙනවා කියලා. එහෙනම් ඒක තමයි ගන්නෙ. හැබැයි ඔයා මතක තියාගන්න පැරණි එකක් එක්ක අලුත් එක තියෙනවා. අපි හැමතිස්සෙම සංසන්දනය කරන්නේ. තිබ්බෙකම තිබ්බොත් ලක්ෂ 3ක් හම්බ වෙනවා. හැබැයි අලුත් එක ගත්තොත් වර්ධනයක් තියෙනවා ලක්ෂ 4ක. අන්න ඒක තමයි ගන්නෙ. හැබැයි පරණ එකක් නැත්තම් ලක්ෂ 7ම තමයි ගන්නෙ. එහෙම එකක් තියෙනවා ඉතින් ගාන. ගාන අනුව වෙනස් වෙනවා ඒක. ඒ අනුව මෙතන ලක්ෂ 4යි. ලක්ෂ 4ක වර්ධනයක් තියෙනවා. මෙතන බලන්න අපි එකින් එක ගමුනේ. මම මෙතන ලියන්නම් විකුණුම් ආදායම වැඩි වීම. විකුණුම් ආදායමේ වර්ධනය නැත්තම් වැඩි වීම.
විකුණුම් ආදායම වැඩි වීම ගත්තොත් මේ අවුරුද්දේදී මුකුත් වෙන්නේ නැහැ නේ බිඳුවේ. මේක දීලා තියෙන්නේ 1 2 3 කියලා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී 300ක් වෙච්ච එක 400 මේ 700ක් දක්වා වැඩිලා. ඒ කියන්නේ 400කින් වැඩි වෙලා. විකුණුම් ආදායමේ 400ක වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් 250ක් හම්බෙන එක 800ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 550කින් වැඩි වෙලා. 250ක් වෙච්ච එක 500ක් 250කින් වැඩි වෙලා. 200ක් වෙච්ච එක 400ක් වෙලා. ඒ කියන්නේ 200කින් වැඩි වෙලා. වර්ධනයන් තමයි සැලකිලිට ගන්න. වර්ධනයක් නැතුව නෝමල් එක අගයක් ගන්න ඕනේ. ඒක අර අලුතෙම පටන් ගත් එකක් වගේ වෙන්න ඕනේ. නේද? බලමු රෝමි ලක්කම් 6. නව යාන්ත්‍රයේ මිලදී ගැනීමත් සමග වාර්ෂික මෙහෙයුම් වියදම් බලන්න. වාර්ෂික මෙහෙයුම් වියදම් ලක්ෂ 5කින් 500කින් වැඩි වෙන අතර මේක තියෙන විදිහ මේක කියන්නේ නැහැ. මේක කියන්නේ නැහැ ළමයි කොතනකවත් මේ නව යන්ත්‍රයේ වාර්ෂික මෙහෙයුම් වියදම කියලා. මේක කියන්නේ නව යන්ත්‍රයේ මිලදී ගැනීම සමග වාර්ෂික මෙහෙයුම් වියදම් 500කින් වැඩි වෙන අතර. ඒ කියන්නේ තිබ්බට වඩා 500කින් වැඩි වෙන්නේ. එහෙමයි මේ අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාන්ට මේ අර වර්ධනය ඒ පැත්තෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ 500යි කියන්නේ මේ තියෙන 500කින් වැඩි වෙනවා කියන්නේ. මෙහෙයුම් වියදම් 500කින් වැඩි වන අතර යන්ත්‍රයේ ෂේද මේ තුල ඇතුළත්. ෂේ කියන එක ගන්නේ නෑනේ වියදමක් විදිහට. එහෙනම් ඔන්න ඔයාලට හම්බුණා අංක 3ට උත්තරය. යන්ත්‍ර ෂය මුදල් ප්‍රවාහයක් නොමැති අයිතමයක් නිසා සැලකිලිට නොගනී කියලා. අපි ෂේ හොයාගමුද බලන්න කීයද කියලා. නව යන්ත්‍රයේ ෂේ බලමු කීයද කියලා. මම දැක්කයි දත්තේ කොහේ හරි තැනක තියෙනවා. මේ තියෙන අංක 4. මේකේ පිරිවැය දීලා තියෙනවා 2000යි. තුන්ගුණගේ 400යි 4යි. එහෙනම් අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් 2000න් 400ක් මට උත්තරයක් එව්වද කොහෙද මම බලන්න. 4ෙන් බෙදුවා නම් හරි. ඒ කියන්නේ 1600 4ෙන් බෙදුවම එනවා 400ක් කියලා. ෂෙයා 400ක් කියලා එනවා. ඔව් ලක්ෂ 4ක් කියලා දෙනවා හරි. එහෙනම් ඔයාට ඒක ලියන්න පුළුවන් මෙතන පල්ලෙහායින් රුපියල් ලක්ෂ 4ක නව යන්ත්‍රයේ ෂෙයා මුදල් ප්‍රවාහයක් නැති නිසා සැලකිලි මුදල් ප්‍රවාහයක් නැහැ ඒක. එහෙනම් වැඩක් නැහැනේ. ඒ කියන්නේ මුදල් ගලා යාමක් නෙමෙයිනේ. හරි. දැන් ඕගොල්ලන්ගෙන් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද දැන් මේක ලියන අයත් ඉන්නවනේ. දැන් ඕගොල්ලන් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද? මම කාට හරි කිව්වම ඉතින් එක්කෙනෙක්ම උත්තර දෙන්න එපා. දැන් මේ ඔක්කොම එක ළමයෙක් උත්තර දුන්නේ මෙච්චර වෙලා. කවුරු හරි කෙනෙක් කියන්න බලන්න දැන් අපේ වාර්ෂික මෙහෙයුම් වියදමේ වර්ධනයේ ලක්ෂ 5ක් කියන ගාන තිබුණේ නේද? එතකොට මේක ඇතුලේ තියෙන ෂෙයා ටික අයින් කළොත් මෙහෙයුම් වියදම කීයද? ඒ කියන්නේ මෙහෙයුම් වියදමේ වැඩිවීම කීයද කියලා පුළුවන්ද කියන්න? ෂණික උත්තරයක් දෙන්න පුළුවන්. අපේ දැන් ගානේ තිබ්බේ මේ නව යන්ත්‍රයේ ගත්ත නිසා මෙහෙයුම් වියදම ලක්ෂ 5කින් වැඩි වුණාය කියලා. කියන්නේ 500කින් වැඩි වුණා කියලා. එතකොට මේ ෂෙයා ටික එක්කනේ ওই 500කින් වැඩි වෙලා තියෙන්නේ. ෂෙයාත් ඇතුළත් කියලානේ ගානේ තියෙන්නේ. එහෙනම් ඉතින් ෂෙයා ටික අයින් කළොත් මෙහෙයුම් වියදමේ වර්ධනය කීයද? ඔව්. ඔව් මට උත්තරයක් එවලා තියෙන උත්තරේ හරි. වැඩි කියන්නේ එකම ළමයා නෙවෙලා තියෙන්නේ. තව කවුරු හරි ඉන්නවද උත්තරයක් කියන්න පුළුවන් කෙනෙක්? හොඳයි අනිත් අය දැනගෙන කියන්නේ නැහැ කියලා මම හිතන් ඉන්නා. හරි. එතකොට ඔන්න අපේ කියනවා මෙහෙයුම් වියදම ලක්ෂ 5කින් වැඩි වෙනවලු. ෂෙයාත් ඇතුළත් ෂෙයා 400යිනේ. එහෙනම් ඔයාලට පුළුවන් වාගේ හරිම මෙහෙයුම් වියදමේ වර්ධනයේ විදියට 500කින් වැඩි වුණාට 400ක්ම තියෙන ෂෙයා නම් මෙහෙයුම් වියදමේ වැඩිවීම කීයද? ලක්ෂයයි. ඒ කියන්නේ 100යි.
ඔයාලට මෙතන ලිව්ව හැකි මෙහෙයුම් වියදම් වැඩිවීම. සියය නෙමෙයි 400. ළමයි වාර්ෂික හැම අවුරුද්දෙම 100ක මෙහෙයුම් වියදමක් තියෙනවා. කියන්නේ ගලාගෙන යාමක්නේ. ඒතර බිඳුවේදී නැහැ. දැන් මේ යන්ත්‍රේ ගත්ත අවුරුද්ද මේ මොහොතේම තියෙන විදිහක් නැහැනේ මෙහෙයුම් වියදම නේද? මේ විදිහට තමයි වෙන්නේ. තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ප්‍රශ්නයක් අහන්නේ නැහැ උත්තරයක් දෙන්නේ නැහැ. සොම්බි වගේනේ. හරි. කමන්නේ අඩුම තරමේ පාඩමේ හරි ඉන්න ඕනේ නේද? අන්තිම එක බලමුද අපි? බලමුද අන්තිම එක? බලමු 7 වෙනි එක දෙවන වර්ෂයේ අවසානයේ දෙවන වර්ෂයේ අවසානයේ 150ක් වැය කර යන්ත්‍රයේ අමතර කොටස් ප්‍රතිසම්පාදනය කළ යුතුයි. ඒ කියන්නේ අමතර කොටස් ප්‍රතිසම්පාදනයක් තියෙනවා දෙවෙනි අවුරුද්දේදී. අපි ලියමු අමතර කොටස් කියලා. දැන් මේකේ තියෙන දෙවෙනි අවුරුද්ද අවසානයේ ඉන්න ගන්න දෙවෙනි අවුරුද්දටනේ. කීයක්ද? 150ක්. එච්චරයි නේද ගන්න තියෙන්නේ? හරි ගාන එච්චරයි ළමයි තියෙනවට පේනවා ඇති. එච්චරයි තියෙන්නේ රෝම ඉලක්කම් 7කින් අවසන්. එහෙනම් අපිට පුළුවන් මේ ගාන තැන් යටින් ඉරක් ඇඳලා එකතු ගන්න. ඉවර වෙච්ච තැනින් යටින් ඉරක් ඇඳලා එකතු ගන්න. පන්සීයක් හම්බෙනවා 50ක් යනවා කීයක්ද මන් දෙනවනේ 1500යි අපි උත්තරේ ගමුද මන් ටක් ගාලා කල්ලික්කෝ හරි සිපනයි 450යි 400යි 600යි 500යි හරි මෙන්න මේ විදිහට උත්තර ටික එනවා ඒතර නිකමට හිතලා බලන්න අද මේ ප්‍රොජෙක්ට් එක අපි ගත්තොත් එහෙම මම මේ නිකමට කියන්නේ නිකමට මේ ප්‍රොජෙක්ට් එක අපි බැලුවොත් එහෙම මේ යන්ත්‍රය ගත්තොත් අද අපි අපෙන් 1450ක් වියදම් වෙනවා හරිද ඊට පස්සේ බලන්න පළවෙනි අවුරුද්දේදී 300ක් හම්බ වෙනවා දෙවෙනි අවුරුද්දේදී 300ක් හම්බ වෙනවා හතරවෙනි අවුරුද්දේදී 150ක් හම්බ වෙනවා පස්වෙනි අවුරුද්දේදී 550ක් හම්බ වෙනවා අපි නිකන් මේ ටික එකතු අරන් බැලුවොත් එහෙම 1300යි හම්බෙන්නේ මම නිකන් කියන්නේ අපි මේ යන්ත්‍රය ගත්තොත් 1450ක් අපේ අතින් වියදම් වෙනවා හරිද 1450ක් අපේ අතින් වියදම් වෙනවා නමුත් අපිට හම්බෙන්නේ 1300යි මේ ප්‍රොජෙක්ට් එක කරන එක වැඩක් නැහැ රිජෙක්ට් කරනවා එහෙම තමයි මේ තීරණ ගන්න 550යි ආවනේ එතන උත්තරේ වැරදිනේ එතන 550යි ඒතර බලන්න 1550ක් අපේ අතින් වියදම් වෙනවා
අපිට හම්බෙන්නේ 1300යි. මම මේ නිකමට කියන්නේ මේක අර ගණන් ආයෝජන తీරන ඇගීමක් කරන්න ඕනේ මේක වැඩක් නැහැ. ඩිජිට් කරලා දාන්න තියෙන්නේ. මුදල් ප්‍රවාහයන් දිහා බලවම වැඩක් නැහැ කියලා තේරෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලෝ මහන්සිලා හදන ප්‍රොජෙක්ට් එකක් ව්‍යාපාර ආයතනයේ කළමනාකරුවෝ නිකම්ම රිජෙක්ට් කරලා දානවා වෙන්න පුළුවන්. එතකොට ඔයාට එන දුක හිතෙනවනේ නේද? මම එන මහන්සිලා හදුවේ කියලා. ඉතින් ව්‍යාපාරට වැඩක් නැත්තම් මොකද කරන්නේ? ප්‍රතිලාභ නැහැ මේකේ. වැඩක් නැහැ නේ නව යන්ත්‍රය ගත්ත කියලා. ඉතින් වැඩක් නැහැ. මම හිතනවා මේ ටික හරි කියලා. අපි යන් ටියුට් එකට. හරි. ඊළඟට අපි කතා කරන්න ළමයි දැන් ඔයගලන්ට මතක ඇති මේ පාඩම පියවර දෙකකින් තමයි කතා කරනවා කියලා කිව්වේ. අපේ මුදල් ප්‍රවාහය ඇස්තමේතු කිරීම අවස්ථාව අපිට ඉතින් අවසන්. ඒ කියන්නේ අපිට ආයේ මේකෙන් ගණන් හදන්න තියෙනවා. මේ අනෙක් කොටස් ටික සාකච්ඡා කරලා ඉවර වෙලා. ඊළඟට අපි කතා කරන්නේ ආයෝජන තීරණ ඇගීම කියන අවස්ථාව. ඒකේ අපි ගණන් හදන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය කියන එකේ සරල තේරුම තමයි අපි ව්‍යාපෘතියකට යොදන මුදල ව්‍යාපෘතියෙන් නැවත ලැබීමට ගතවන කාලය. අපි ව්‍යාපෘතියකට යොදන මුදල ව්‍යාපෘතියෙන් නැවත ලැබීමට ගතවන කාලයක් කියනවා PBP කියලා. pay by period. අපි යොදන ගාන හම්බෙන්න යන කාලය. හරි. අපි අනුමාත්‍රිකාවක් විදිහට ලියාගමුද පිළිගෙවුම් කාලය කියලා. අනුමාත්‍රිකාවක් විදිහට ලියාගන්න පිළිගෙවුම් කාලය කියලා. නැත්නම් ආයෝජන තීරණ ඇගීම කියලා ලියලා පස්සේ පිළිගෙවුම් කාලය ලිව්වත් කමක් නැහැ. හරි. අපි ටියුට් එකට ආයෝජන තීරණ ඇගීමේ ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි පිළිගෙවුම් කාලය. අනිත් එක ආයෝජන ප්‍රතිලාභ අනුගමන ප්‍රතිලාභ අනුපාතය කියන වචනේ පාවිච්චි කරන්නේ accounting rate of return කියන එක. ඒ කියන්නේ ARR කියන එක. ආයෝජන ප්‍රතිලාභ අනුපාතය කියන එක පාවිච්චි කළොත් එහෙම අපි ඒකට පාවිච්චි කරන්නේ investment rate of return කියන ඔයගොල්ලෝ කැම්පස් එකට ගිහිල්ලා first year second year කියනකොට හදන සෑහෙන ගණන් ගොඩක් තියෙනවා. ගොඩාක් තියෙනවා ගණන්. ඒ වෙන්නේ හරි. අපි බලමු කොහොමද ඒකේ ගණන් හදන්නේ? සුද්ධ වර්තමාන අගය කියන්නේ මොකක්ද? ඒකේ කොහොමද ගණන් හදන්නේ? ආයෝජන ප්‍රතිලාභ අනුපාතය වෙනවා. මේක chart එක මේ ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම කියලා මේ තියෙන දේවල් තුන කෑලි දෙකකට බෙදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති එකක් මේ වට්ටම් නොකල කියන එකේ තේරුම මොකක්ද දන්නවද? මේ වට්ටම් නොකල කියන එකේ තේරුම දැන් ඔයාලා දන්නවා එක මොකද වෙන්නේ වටිනාකම අඩු වෙනව නේද? දැන් වැඩි ඕනේ නැහැ. ගිය අවුරුද්දේ මේ කාලේදී රුපියල් 100කට සීනි කිලෝ එකක් ගත්තා නම් මේ අවුරුද්දේ මේ කාලේදී දැන් මේ අවුරුද්දේදී සීනි කිලෝ එකක් රුපියල් 100ට ගන්න බෑ. සීනි රුපියලේ වටිනාකම 150කින් විතර අඩු වෙලා. මේ සීනි වලින් විතරක් ගත්තොත් රුපියල් 150කින් විතර අඩු වෙලා. 100ට ගත්ත සීනි කිලෝ එක අද වෙනකොට 200ක් වෙලා තියෙනවා. මේ මුදලේ වෙනස් වීම සැලකිලිට අරගෙන නැහැ. මුදලේ කාල අගේ නැත්තම් මුදලේ අගේ වෙනස් වෙනවා කියන එක සැලකිලිට ගන්නේ නැතුව ගණන් හදනකොට අපි කියනවා කළ ශිල්ප ක්‍රමයක් කියලා කියන්නේ මුදලේ කාලයත් එක්ක වටිනාකමේ වෙනස් වීම සැලකිලිට අරගෙන ගණන් හදන ක්‍රමයකට අපි කියනවා වට්ටම් කළ ශිල්ප ක්‍රමයක් කියලා. මෙන්න තියෙන්නේ වට්ටම් සාධක. ඒ කියන්නේ ළමයි අපි ගත්තොත් අද තියෙන රුපියල ලබන අවුරුද්ද අවසානයේ 789යි වටින්නේ. මෙන්න මේ වගේ වට්ටම් සාධක දෙනවා ඔයාලට ගානක. ඊට පස්සේ අද තියෙන රුපියල අවුරුදු දෙකකදී එකට පස්සේ වටින්නේ 780යි. ඒක තමයි මේ දීලා තියෙන්නේ. අපි බලමු මේක ගානකදී. මෙතන 2019 ගාන. හරි. මේ ඔයාලට පේනවා ඇති මේ ව්‍යාපෘතියේ මුදල් ගලා යාම සහ ගලා යාමේ ලේඛනය. ලේඛනය කියන්නේ මම රැන්ද ඒක. පහ ඒ සුද්ධ වර්තමාන අගය. ඒක තාම කියා දුන්නේ නැහැ. ඒක බලමු. ඊට පස්සේ මේක මිලදී ගන්න ඕනේද නැද්ද කියන්නේ. මාර ලේසිලා මේ ගාන. නිකන් වැඩි කරලා ගන්න තියෙන උත්තර. දැන් අපි මතකද අපි අවුරුදු ගානකට අර හැදුවා මේ උත්තර ටික අර 500 400 කියලා ගත්තේ. අන්නේ උත්තර ටික මෙන්න මේ තියෙන වැඩි කර කර ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ගානේ විදිහට හදලා මෙන්න මේ 789 ඒ කියන්නේ මේ වට්ටම් සාධකෙ වැඩි කර කර ගන්න තියෙන උත්තර ටික. හරි. බලමු අපි පළවෙනි එක පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. ව්‍යාපෘතියක් සඳහා යොදවන මුදල ව්‍යාපෘතියෙන් දීවන මුදල් ප්‍රවාහයන්ගෙන් ආපසු ලබා ගැනීමට ගතවන කාලය. අපි ඒක highlight කරගමුද? ව්‍යාපෘතිය සඳහා යොදන මුදල ව්‍යාපෘතියෙන් දීවන මුදල් ප්‍රවාහයන්ගෙන් ආපසු ලබා ගැනීමට ගතවන කාලය. අපි යොදන සල්ලි ටික හම්බෙන්න යන කාලය සරලවම කියනවා නම්. ව්‍යාපෘතිය සඳහා යොදන මුදල ව්‍යාපෘතියෙන් ලබා ගැනීමට ගතවන කාලය. මේකේ
කොටස් දෙකක් නැත්නම් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි හැම අවුරුද්දකම හම්බ වෙන මුදල් ප්‍රමාණය සමාන නම්. පළවෙනි අවස්ථාව තමයි සුද්ධ මුදල් ප්‍රවාහය සෑම වර්ෂයක සමාන නම්. මේක සාමාන්‍ය මේකෙන් ගණන් නම් එන්නේ නැහැ. මේකෙන් ගණනක් આવොත් ඒක තමයි ලේසිම ගාන වෙන්නේ. සුද්ධ මුදල් ප්‍රවාහය හැම අවුරුද්දකම සමානයි. ඒ කියන්නේ අපිට හම්බෙන ගාන හැම අවුරුද්දකම සමාන ප්‍රමාණයක් නම්. අර අපි ගානක් හැදුවේ. මේ බලන්න මම පෙන්නන්නම් ඒක. මේ අපි ගානක් හැදුවේ මේ ගානේ බලන්න. පළවෙනි අවුරුද්දේදී 300ක් හම්බුණා. දෙවෙනි අවුරුද්දේදී 300ක් හම්බුණා. ඒ කියන්නේ මේකේ අවුරුදු දෙකයි සමාන. දැන් මම කතා කරන්නේ හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් හම්බුණා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේදී 300. මෙන්න මේ හැම අවුරුද්දකම සමාන මුදල් ප්‍රවාහයක් හම්බෙනවා. අන්න ඒ જાතිය ප්‍රොජෙක්ට් එකක පිළිගෙවුම් කාලය වන්නේ කොහොමද කියලා මේ මුලින්ම කතා කිරීම කරන්නේ. සුද්ධ මුදල් ප්‍රවාහය සෑම වර්ෂයකම සමාන නම්. පිළිගෙවුම් කාලය වන්නේ මෙහිමයි. මේක ලියා ගන්න ඕනේ. පිළිගෙවුම් කාලය සමානයි. මූලික ආයෝජනයේ බෙදීම වාර්ෂික සුද්ධ මුදල් ප්‍රවාහය. ඉක්මනින් ලියා ගන්න විනාඩියක් දෙන්න. විනාඩියක් නෙමෙයි තත්පර 30ක් කර දෙන්න. හරිනේ. පිළිගෙවුම් කාලය සමානයි මූලික ආයෝජනයේ බෙදීම වාර්ෂික සුද්ධ මුදල් ප්‍රවාහය. හරි අපි ටියුට් එකේ ගානට යන්. මම ගාන අරගෙන ඉන්නම්. ඔයගොල්ලෝ කොහොමද? ඔක ලියා ගන්නකො එතකොට. හරි මම ගාන ගෙනාව ඉන්න. හරි අපි බලමු ප්‍රශ්න අංක 4. මේකේ තියෙනවා බලන්න. සීමිත රුවන් පොදු සමාගමේ යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳව සලකා බලමින් සිටී. එම යන්ත්‍රයේ පිරිවැය රුපියල් ලක්ෂයකි. මෙම ඒ කියන්නේ ගන්න රුපියල් ලක්ෂයක් යන ප්‍රවාහයන් පහත පරිදි බලන්න හැම අවුරුද්දකම සමානයිනේ. ඒ කියන්නේ හැම අවුරුද්දකදීම හම්බෙන ගාන සමානයි. ඉතින් මේ හැම අවුරුද්දකදීම හම්බෙන ගාන සමාන අපිට මෙන්න මේ සමීකරණය භාවිතයෙන් එකපාරින් උත්තරේ ගන්න පුළුවන්. අපි මේ යොදන රුපියල් ලක්ෂේ හම්බෙන්න කොච්චර කල් යනවද කියලා. ඒක තමයි පිළිගැමුම් කාලය කියලා කියන්නේ. ව්‍යාපෘතිය සඳහා යොදලා තියෙන ලක්ෂයක් ඒක මේ ප්‍රොජෙක්ට් එකෙන් හම්බෙන්න යන කාලය. බලන්න කීයද කියලා සමීකරණ දාලා ගන්න. PVP සමානයි මූලික ආයෝජනය වාර්ෂික සුද්ධ මුදල් ප්‍රවාහය. සමීකරණ ලියලා ගන්නේ මූලික ආයෝජනයේ ලක්ෂයයිනේ. ලක්ෂය මෙති. වාර්ෂික මුදල් ප්‍රවාහය අවුරුද්දදී කීය ගානේ හම්බෙන්නේ 25000 ගාන. එහෙනම් අවුරුදු කීයද? 4යිනේ. වසර 4යි. ඒ කියන්නේ අපි මේ ව්‍යාපෘතියේ ලක්ෂයක් යෙදුවොත් මේ ලක්ෂය හම්බෙන්න අවුරුදු 4ක් යනවා. හොඳයි මට උත්තරෙත් එවලා තියෙනවා. හොඳයි. මේක ලේසිම අවස්ථාව ළමයි. ඉක්මනින් ලියා ගන්න. මේකට සාමාන්‍යයෙන් ගාණක් තියෙන ඕනෙම පොඩි ළමයෙකුට කියන්න පුළුවන් ලක්ෂයක් දුන්නොත් ඒ ලක්ෂය හම්බෙන්න කොච්චර කාල යනවද කියලා අහුවොත් පිළිගෙවුම් කාලය කියන්නේ ඒක. අපි යොදන මුදල හම්බෙන්න යන කාලය. අපි බලමු මේක ටිකක් අමාරු අවස්ථාවක්. හරි මේක හරිනේ. මම මේ ස්ක්‍රීන් එක මාරු කරනවා. හරි අපි අංක 2 දාලා ලියා ගමු. මේ පිළිගෙවුම් කාලයටම අදාළව දෙවෙනි ආකාරය. මේක තමයි වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ. එක් වසරවල
ශුද්ධ මුදල් ප්‍රවාහයන් අසමාන විට. ඒ කියන්නේ අර හැම අවුරුද්දෙම සමාන ගාණක් නෙමෙයි හම්බෙන්නේ, එක එක ගාණක්. හරි. මේක ලියා ගන්නකෝ. ඒකට සමීකරණය. දැන් ඔයාලට ගානකදී අර අපි කලින් ගණන් වල හැදුවා වගේ ශුද්ධ මුදල් ප්‍රවාහයන් හොයලා දීලා තියෙනවා. ඇත්තටම ඔයගොල්ලෝ මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මේ වගේ ගානක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් බහුවර්ණ කොටසදී විතරයි. ඔයාලට සෙකන්ඩ් පාර්ට් එකේ දෙනකොට අර අපි කලින් මුදල් ප්‍රවාහයන් හෙව්වේ ඒ විදිහට මුදල් ප්‍රවාහයන් හොයාගෙන ඔයාම ඒ ටික හොයාගෙන ඔයාම පිළිගෙවුම් කාලේ වන්ට තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. නැත්තම් මම අර තව අහන කැලේ ටිකක් තිබ්බේ. net මොකද්ද NPV මොකද්ද ශුද්ධ වර්තමානගේ නැත්තම් ආයෝජන ප්‍රතිලාභ අනුපාතේ ඒව හොයන්න තමයි දෙන්නේ කිව්වේ. ඔයාම තොරතුරු ඔක්කොම හොයාගෙන ඔයාම හොයන්න තමයි දෙන්නේ. ඉතින් ඒව තමයි මේ සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන්නේ. ෆස්ට් පාර්ට් එකේ නම් මේව දීලා අහන්න පුළුවන්. ඒතර බලන්න මේක ප්‍රශ්නක 5 ඉහත රුවන් සමාගම. ඒ කියන්නේ කලින් ගාන හැදුවේ රුවන් සමාගමේනේ. ඒකෙම සමාගමේ යන්ත්‍රයට අදාළ අපේක්ෂිත ශුද්ධ මුදල් ප්‍රවාහයන් පහත පරිදි වේ. ඔයාලට මතක ඇති මේ යන්ත්‍රය ගන්න කියා ගියාද? රුපියල් ලක්ෂයක් ගියානේ. එතන ලියන්න පේන්නේ නැත්තම් රුපියල් ලක්ෂයක් ගියා. අන්න ඒ යන්ත්‍රයට අදාළව දීලා තියෙනවා අපේක්ෂිත ශුද්ධ මුදල් ප්‍රවාහයන්. පළවෙනි අවුරුද්දේදී 35000යි. බලන්න එක එකට එකක් වෙනස්. නේ? සමාන නැහැ. අපෙන් අහලා තියෙනවා පිළිගෙවුම් කාලය ගණනය කරන්න කියලා. මේ જાති ගාණක් හදන්නේ මෙහෙමයි. මුලින්ම ඔයා ලියාගන්න මෙහෙම වසර ටික. වර්ෂය. ඊට ශුද්ධ මුදල් ප්‍රවාහය. ශුද්ධ මුදල් ප්‍රවාහය. ඊට පස්සේ තව එකක් ලියාගන්න සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. දැනට ලියාගන්න ඊට පස්සේ කියා දෙන්න. වගුවක් ගහන්න ඕනේ නැහැ නිකම් මෙහෙම ලියාගන්නකො. වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහය සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. හරි. දැන් මෙහෙම ලියාගත්තා නම් වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහයේ සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙම ලියාගත්තා නම් බලන්න දැන් මෙතන පළවෙනි අවුරුද්දේ 35000යි. මෙහෙම තියෙනවනේ. එතකොට මේ බිඳුව දැන් හැමතිස්සෙම මේකක් පටන් ගන්න බිඳුවෙන්. මේ ප්‍රවර්තන වර්ෂයේ. අන්න බිඳුවේදී මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ මොහොතේ මොකද වෙන්නේ? යන්ත්‍රය මිලදී ගන්නවනේ. යන්ත්‍රය මිලදී ගන්න ලක්ෂයක් යනවා මේ. රුපියල් ලක්ෂයකටනේ ගන්නේ. එහෙනම් ඔයාලට මේ බිඳුව කියන අවුරුද්දේදී මුදල් ගලා යාමක් තමයි තියෙන්නේ. ඔන්න මම ඒක වාර්තා කරනවා මුදල් ගලා යාමක් තියෙන්නේ. ඔන්න. මුදල් ගලා යාමක් තියෙන්නේ. එතකොට සමුච්චිතයකට දාගන්නේ මුදල් ගලා යාමක් තමයි තියෙන්නේ. බිඳුව මේ මොහොතේදී මුදල් ගලා යාමක් තියෙන්නේ. ඔන්න පළවෙනි අවුරුද්ද එනවා. බලන්න පළවෙනි අවුරුද්දේදී කීයක් හම්බ වෙනවද? 35000යි. ඔන්න අපිට 35000ක් හම්බ වෙනවා. දැන් බලන්න මේ මොහොතේදී ලක්ෂයක් තමයි ගලාගෙන ගියේ. නමුත් පළවෙනි අවුරුද්ද වෙනකොට 35000ක් හම්බෙන්න තියෙනවනේ. එතකොට මේ ලක්ෂයෙන් අපිට 35000ක් හම්බුණා නම් තවදුරටත් හම්බෙන්න තියෙන්නේ කීයද? 65000යිනේ. සමුච්චිත කියලා කියන ළමයි මෙන්න මේ දෙකේම එකතුව මේ. ලක්ෂයයි 30යි 65000. ඒ කියන්නේ ලක්ෂයක් තමයි මුලින්ම අපිට වියදම් වුණේ. පළවෙනි අවුරුද්දේදීම අපිට 35000ක් හම්බුණා නම් තව හම්බෙන්න තියෙන්නේ 65000යි. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී බලන්න. දෙවෙනි අවුරුද්දේදී 50000ක් හම්බෙනවා මේ. දෙවෙනි අවුරුද්දේදී 50000ක් හම්බෙනවා. එතකොට බලන්න අපිට 65000ක් තමයි හම්බෙන්න තිබ්බේ. ඒකෙන් 50000ක් හම්බුණා තව හම්බෙන්න තියෙන්නේ 15000යි. නේ? තුන්වෙනි අවුරුද්දට යනකොට බලන්න 15000ක් හම්බෙලානේ. එතකොට බලන්න තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනකොට මොකද වෙන්නේ කියලා. අපිට 15000ක් හම්බෙන්න තිබ්බා. 15000ම හම්බෙලා. එහෙනම් මේ ප්‍රොජෙක්ට් එකේ සල්ලි හම්බෙන්න කොච්චර කාලයක් යනවද? අවුරුදු 3යි. ඊට පස්සේ හදන්න ඕනේ නැහැ. මේ සල්ලි ටික හම්බ වෙනකල් හැදුවා නම් ඇති. ඒ කියන්නේ බිඳුව වෙනකල් හැදුවා නම් ඇති. ඊට පස්සේ ඒව ඕනේ නැහැ. එහෙනම් ඔයාලට කිව්ව හැකි පිළිගෙවුම් කාලය වසර කීයද? 3යි. මෙහෙම කියන්න පුළුවන්. පිළිගෙවුම් කාලේ වසර 3ක් කියනවා. මේ අපි යොදපු සල්ලි ටික හම්බෙන්න යන කාලය. අර එකකට එකක් සමාන නැත්තම් හොයන්නේ මෙහෙමයි. මං හිතනවා තේරුණා කියලා. තේරුණ නැත්තම් කියන්නේ මේක ලේසි ඇත්තටම. මුලින්ම ලක්ෂයක් ගියා. ඊට පස්සේ 35000ක් හම්බුණානේ. ඒ කියන්නේ තවදුරටත් හම්බෙන්න තිබ්බේ 65000යි. ඊට පස්සේ 50000ක් හම්බුණානේ. ඒකට තවදුරටත් හම්බෙන්න තිබ්බේ 15000යි. ඒකෙන් තුන්වෙනි අවුරුද්දේ 15000ක් හම්බුණා කියන්නේ සල්ලි ඔක්කොම හම්බුණා. තව ගාන හදා යන්න ඕනේ එතනින් නවත්තන්න. සල්ලි ටික හම්බෙන්න කල් හදන් ගියාම ඇති.
පිළිගෙවුම් කාලෙදී එහෙම. පිළිගෙවුම් කාලෙදී අපි කරන්නේ ව්‍යාපෘති සඳහා යොදන මුදල හම්බෙන්න යන කාලය බලන එකනේ. හරි. අපි බලමු ප්‍රශ්න අංක 6. ප්‍රශ්න අංක 6 මම ඔන්න ගාන ගෙනාවා. සීමිත විශ්ව සමාගම පැරණි යන්ත්‍රය විකුණා නව යන්ත්‍රයක් අත්පත් කර ගැනීමට සලකා බලමින් සිටී. නව යන්ත්‍රයේ පිරිවැදීලා තියෙන ලක්ෂ 2යි. අවි කිරීමේ පිරිවැය 25000යි. ආරම්භක කාරක ප්‍රාග්ධනය 35000යි. පැරණි යන්ත්‍රයේ විකුණු මිල රුපියල් 70000යි. යන්ත්‍රයේ ඵලදායී ජීව කාලය වසර 5ක් වන අතර ශුද්ධ මුදල් ප්‍රවාහයන් පහත පරිදි වේ. අපෙන් අහලා තිනවා පිළිගෙවුම් කාලය ගණනය කරන්න. මේ පිළිගෙවුම් කාලය හොයන්න නම් මුලින්ම පෙර වැඩක් කරන්න වෙනවා. මොකද්ද? පෙර වැඩක් කරලා බිඳුව වෙනි වර්ෂයේ මූලික ආයෝජනය හොයාගන්න වෙනවා. අපි පෙර වැඩක් කරමුද? මම පෙර වැඩේ මෙතනින්ම කරන්නද? මොකද පල්ලෙහින් කරන්නේ? මෙතනින් කරන්න. පෙර වැඩක්. ඔයගොල්ලෝ පෙර වැඩ කියලා දාලා කරන්න. පෙර වැඩ මූලික ආයෝජනය. බලන්න මුලින්ම නව යන්ත්‍රය ගන්න 200ක් ගියා. නව යන්ත්‍ර 200ක් ගියා. අවි කරන්න 25ක් ගියා. ඒකත් එප ආරම්භක කාරක ප්‍රාග්ධනය යොදන්න වෙනව නේද? කාරක ප්‍රාග්ධනය. ආරම්භක කාරක ප්‍රාග්ධනය 35000ක් යොදන්න වෙනවා. හැබැයි ඒවට මතක් වෙන්න ඕනේ අපේ උපකල්පනයක් තියෙනවා. ආරම්භයේ යොදන කාරක ප්‍රාග්ධනය අවුරුද්ද අන්තිමේදී හම්බ වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එකතු වෙන්න ඕනේ 35000. මේක මතකේ තියෙන්න ඕනේ. ආරම්භක කාරක ප්‍රාග්ධනය අවුරුද්ද අවසානයේ හම්බ වෙනවා. ඊට පස්සේ පැරණි යන්ත්‍රයේ විකුණු මිල. පැරණි යන්ත්‍ර විකුණු 70000. දෙසීයයි 225යි 225 කියන්නේ 230යි 260යි නේ 260න් 70 ගියාම 190. ඔන්න මම මූලික ආයෝජනය හොයාගත්ත 190ක් කියලා. දැන් ගාන හැදුවා. මේක පෙර වැඩේ ලියාගෙන ඉන්න. ලියාගෙන ඉවරයි හදන්න පටන් ගන්න. මම මේ හදන්නම් මේක ලියා ගන්න කලින්නේ. වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහය සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. එතකොට බිඳුවේදී 190ක් ගලාගෙන යනවනේ. මම ඒක දාගන්නම්. ඔන්න මේ අවුරුද්දේදී 190ක් මම දහස් වලින් හදන්නම් මේක. ඒක ලේසි. 190ක් ගලාගෙන යනවා. පළවෙනිදී 80ක් හම්බ වෙනවා. එතකොට 190න් 80ක් ගියාම 110ක් එනවා මෙතන ආයේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී මොකද වෙන්නේ? 60ක් හම්බ වෙනවා. එතකොට 50ක් වෙනවා ඒ ඍණ. තුන්වෙනි අවුරුද්දේදී මොකද වෙන්නේ? 50ක් හම්බ වෙනවා. වසර 3යි කියලා මට ඉවරක් තියෙන උත්තරය. ඔන්න එතකොට බිඳුව වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි හොයන්නේ. එතකොට අපිට කිව්ව හැකි පිළිගෙවුම් කාලය මම පිළිගෙවුම් කාලය කියන්නේ PBP කියන වචනේ පාවිච්චි කරනවා වසර. හරි. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ගාන මෙච්චර ලේසි වෙන්නේ නැහැ. ගාන මෙච්චර ලේසි වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි බලමු ඊළඟ ගානේ. ඊළඟ ගාන වෙනස්. බලමු අපි. මේක ලියා ගන්නකොට අග්ගාලා ඊට පස්සේ ඊළඟ ගානට දැන් මේකෙන් මට අද දවසේදී හෝම්වර්ක් දෙන්න බැරි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා. මොකද මේකේ මේ දැන් කියා දෙන්න ඕන නිසා මේ ටික කියා දෙන්න වෙනවා. කරන්න වෙනවා.
මේකේ ගණන් තියෙනවා තව ගාන මේ ටියුට් එකේ පිටිපස්සට ඉන්න ගණන් තියෙනවා තව. අපි ඊළඟ අභ්‍යාසයටත් යනවා. ඊළඟට ප්‍රශ්න අංක 7 තියෙනවා බලන්න. මම ඒක ගාන ගේන්න මුලින්ම. සමාගමක් ඡායාපිටපත් යන්ත්‍රයක් මිලදී ගැනීම පිළිබඳ සලකා බලමින් සිටී. ඒ සඳහා වෙළඳපොලේ පවතින ඡායාපිටපත් යන්ත්‍ර දෙකක් සලකා බලනු ලැබේ. එකිනෙක යන්ත්‍රයට අදාළ මුදල් ප්‍රවාහයන් පහත පරිදි වේ කියලා උන්න දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ එකිනෙක යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය. ඔයගලන්ට එකිනෙක යන්ත්‍රයේ පිළිගෙවුම් කාලය වෙන වෙනම හොයන්න පුළුවන්. අපි වෙන වෙනම හොයමු ළම. මේක එකට හොයන්න පුළුවන්. ඔයගලන්ට මේක ටිකක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක එකට හොයන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරම AB කියලා කැලේ දෙකක් වෙන් කරගෙන කරන්න පුළුවන්. නමුත් මම එච්චර කරන්න යන්නේ නැහැ. මම ඔයගලන්ට ගොඩක් බැහැ කියලා හිතලා තමයි කරන්නේ. හරිද? එහෙම කරන්න පුළුවන්. දැන් මම මේක තනියෙන් හදනවා නම් මම කරන්නේ දෙකම AB කියලා ගහලා එකපාර කරන එක. නමුත් ඔයා තාම මේක කියා දුන්නා විතරයිනේ. ඒක නිසා එකපාර කරන්න යන්න එපා. පුළුවන් වුණාම කරන්නකෝ. එතකල් දැනට අපි මේක වෙන වෙනම කරමු. මුලින්ම A යන්ත්‍රය ගමු. වර්ෂය ශුද්ධ මුදල් ප්‍රවාහය සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය. හරි. ඊට පස්සේ ඔන්න මම බිංදුව වෙනි අවුරුද්දේදී බලනවා මොකද උනේ කියලා. පුළුවන් කට්ටිය වේගෙන් කරගෙන. බිංදුවේදී 5000ක් ගියා. පළවෙනි අවුරුද්දේදී 3000ක් හම්බුණා. ඒකට තව 2000ක් තමයි තියෙන ඍණ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද 1000ක් හම්බුණා. ඒකට තව 1000යි හම්බෙන්න තියෙන්නේ. තුන්වෙනි අවුරුද්දේ බලන්න මොකද උනේ කියලා. ඒකෙත් 1000ක් හම්බුණා. එතකොට ඔන්න ඒ යන්ත්‍රයට යොදපු සල්ලි සර 3යි. ඔයා ඒ යන්ත්‍රයේ මිලදී ගන්න සල්ලි යදුවා නම් ඒ යොදපු මුදල හම්බෙන්න අවුරුදු 3ක් යනවා. අපි බලමු B යන්ත්‍රයට කොච්චර කාල යනවද කියලා. බලමු B යන්ත්‍රයට කොච්චර කාල යනවද කියලා. මම තප්පර 30ක් විතර තියලා මේක මාරු කරන්න ගාන හදන්න යන්න. අඩුපාඩු තියෙන ලියා ගන්නකො එතක. මේ පාඩමේ ඉතුරු සම්පූර්ණ කොටසම අපි කරන්නේ අඟහරුවාදා දවසේදී. එතකොට අඟහරුවාදා දවසේ සමහරට පැය 3:00 වෙයි. පැය 3 නැත්නම් 3:00 වෙයි. එහෙම අරගෙන හරි මම මේක අවසන් කරනවා. මොකද ආයි ඉරිදා දවස ගන්න බෑ. ඉරිදා දවසේ තියෙන පේපර්ස්. එතකොට මම ඒකෙත් වෙලාව කියන්නම්. ඉරිදා දවසේ තියෙන ෆස්ට් පාර්ට් එකක්. අඟහරුවාදා වැටෙන්නේ සෙකන්ඩ් පාර්ට් එකක්. එහෙම තමයි දැන් යන්නේ. ඊළඟ මාසෙම වෙන්නේ මේ ප්ලෑන් එක. ඊට පස්සේ තියෙන අඩුපාඩු හදන එක. හරි ඒක නිසා ඔයගොල්ලන්ගේ මගහැරිච්ච පාඩම් එහෙම තියෙනවා නම් මට කියලා ඒවා රෙකෝඩින් ඉල්ල ගන්න. එතකොට මම ඒක දෙන්නම්. හරි. බලමුනේ. B යන්ත්‍රය. B යන්ත්‍රය පුළුවන් නම් කට්ටිය දැන් හොයලා කියන්න බෑ. පුළුවන් ඇති ඉතින් බැරි අය ඇති ඉතින් ටිකක්. පුළුවන් නම් කියන්න බලන්න. ඒක කියා දෙන්න ඕනේ මෙන්න මේ B යන්ත්‍රයට හදන එක තමයි මට. නැත්තම් මේක නම් ලේසි. දැන් මේක හදන විදිය බලමුකෝ. බිංදුව අවුරුද්දේදී 5000ක් යනවා. ඒ කියන්නේ A යන්ත්‍රය ගත්තත් 5000යි B යන්ත්‍රය ගත්තත් 5000යි තමයි යන්නේ. පළවෙනි අවුරුද්දේදී මොකද වෙන්නේ? 2000ක් හම්බ වෙනවා. එතකොට තව 3000යි හම්බෙන්න තියෙන්නේ. දෙවෙනි අවුරුද්දේදී මොකද වෙන්නේ? 4000ක් හම්බ වෙනවා. මට උත්තරයක් කියලා තියෙනවා අවුරුදු 1කමාරක් කියලා බලමු. බිංදුව ආවේ නෑනේ මාර වෙයි. බිංදුවක් ආවේ නෑ ළමයි.
දැන් බලන්න. පළවෙනි අවුරුද්දේ මෙන්න මේක තමයි අපිට හම්බෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ පිළිගෙවුම් කාලයට අදාළව අපි අර කතා කරපු හැම අවුරුද්දකම සමාන ප්‍රවාහයක් දුන්නොත් ඒක මාරම ලේසි. ඒක එන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒ වෙලාවට. ඒකත් තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දකම සමාන ප්‍රමාණයක් හම්බෙන්න පුළුවන්. නමුත් ඒක ඒ ලෙවල් වලට දෙන්නේ. ඒක ප්‍රාථමික වැඩි. ඊට පස්සේ හැම අවුරුද්දකම මුදල් ප්‍රවාහයන් හම්බෙනවා. ඕක අවුරුද්දෙන් ගානට බිංදුව වෙන්න හම්බෙනවා. ඒකත් තමයි ඇත්තටම ලේසි වැඩි. ඔයගලන්ට දෙන්න ඕනේ මේක. මේක තමයි එන්නේ. ඒතර බලන්න පළවෙනි අවුරුද්දේ 2000ක් හම්බුනේ. ඒතකොට තවදුරටත් හම්බෙන්න තිබ්බේ 3000යි. දෙවෙනි අවුරුද්දේදී 4000ක් හම්බුනා. එතකොට බිංදුව නෙමේ ධන 1000ක් වෙන. ඒ කියන්නේ වැඩිපුරත් අතට දෙවෙනි අවුරුද්ද ඉවරනකොට වැඩිපුරත් අතට 1000ක් හම්බෙලා. එහෙනම් අපි බලමු. අපි දැනට දන්නවා අපි අවුරුදු වලින් නම් දන්නවා අනිවාර්යෙන් වසර 1යි යන්නේ. 2ක් යන්නේ නැහැ කියලා. මොකද දෙවෙනි අවුරුද්ද ඉවරනකොට 1000ක් වැඩිපුර හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් එක අවුරුද්දයි යන්නේ. එක අවුරුද්දයි යන්නේ. ඊට පස්සේ මාස ගාණක් යන්නේ. මාස ගාණ හොයාගන්න වෙනවා. මේ මාස ගාණ හොයාගන්නේ මෙහෙමයි. මේක හොයාගන්නේ මෙහෙමයි. අවශ්‍ය මුදල් ප්‍රවාහය අවශ්‍ය කරන්නේ කීයද කියලා බලන්න. ඒක බෙදන්න වාර්ෂික මුදල් ප්‍රවාහය. බලන්න මේක ගන්නකොට මේ අර ධනාගයක් එන්නේ. ධනාගයක් එන්න කලින් එක තමයි ගන්නෙ. ධනාගයක් එන්න කලින් එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ 3000යි. කීයක් හම්බෙනවද? 4000යි. එහෙනම් බලන්න මාසයකට කීයද? 12න් වැඩි කරන්න. මේක තමයි හොයන විදිය. අවශ්‍ය මුදල් ප්‍රවාහය බෙදීම අවශ්‍ය කරන්නේ මේක ගන්නකොට බලන්න මෙන්න මේ සමීකරණය තමයි ගන්නෙ. අවශ්‍ය මුදල් ප්‍රවාහය බෙදීම වාර්ෂික මුදල් ප්‍රවාහය වැඩි කිරීම 12. මාස ගානට හොයන්න නිසා මේ සූත්‍රය ගන්නෙ. එතකොට මේක ගන්නකොට අවශ්‍ය මුදල් ප්‍රවාහයට ගන්න මේ ධනාගයක් ඇවිල්ලා තියෙන එකට කලින් උත්තරේ. ඒ කියන්නේ තුන්දේ අවුරුද්ද ටික. ඒ කියන්නේ ධනාගයක් හම්බෙන අවුරුද්ද ටික. ඒකට වඩා උත්තරේ ගත්ත හැකි බලමු අපි. අවශ්‍ය කරන්නේ 3000යි. වාර්ෂික මුදල් ප්‍රවාහය 4000යි. එහෙනම් මාසෙකට කීයද? මාස 9යි. මාස 9. සාමාන්‍යයෙන් මාස වලින් කිව්වනම් සමහර වෙලාවට ඔයාලට දශම එයි. ඒක ගණන් ගන්න එපා. මාස වලින් කියන්නේ. මාස වලින් කියන්නේ. ඕක දවස් ගානට හොයන්න යන්න එපා. ඕනනම් දවස් ගානටත් කිව්ව එක 30න් වැඩි කරලා. ඒක වැඩක් නැහැ. දශම වලින් තියන. මාස වලට දශම ආවොත් එහෙම එන්න දෙන්නේ නැහැ. බැරි වෙලාවක් හරි ආවොත් ඒක තියන්න. එතකොට අවුරුදු 1යි මාස 2යි මේකේ සල්ලි ටික හම්බෙනවා. ඒක හොයන්න මෙහෙමයි. මේ සූත්‍රය කියා දෙන්න ඕන නිසා මම මෙච්චර මේක කරේ. මේක අනිවාර්යෙන් කොහේ හරි ලියලා තියාගන්න. ඒක විශේෂයෙන් මේක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන එකක්. හයිලයිට් කරගත්තොත් තමයි ඒක වැදගත්. හරි නේද? මේ වගේ මේ සමීකරණය පාවිච්චි කරන්නේ අර මේ වගේ ධනාගයක් එනවා නම්. දැන් කලින් ගානේ වගේ බිඳුව වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. කෙලිම අවුරුදු 3 දී සල්ලි ටික හම්බ වෙනවා. ඒ හැර මෙහෙම ධනාගයක් එනවා නම් අපි මාස කීයකද කියලා හොයාගන්න වෙනවා. ඒ කියන්නේ මාස කීයක් ඉවරනකොටද සල්ලි ටික හම්බෙන්නේ කියලා. ඒකට තමයි මේ සමීකරණය භාවිත කරන්නේ. හරි. ඊට පස්සේ අපි තව ප්‍රශ්නයක් අහලා තිනවා මේකේ. තෝරාගත යුතු යන්ත්‍රය. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපි පිළිගෙවුම් කාලය භාවිත කරනවා නම් පිළිගෙවුම් කාලය කියලා කියන්නේ ව්‍යාපෘතියක් සඳහා යොදන මුදල ව්‍යාපෘතියෙන් ලැබීමට ගත වන කාලයනේ. ඉතින් අපි කවුරු හරි සමාගමක් පිළිගෙවුම් කාලයට අනුව තමන්ගේ තීරණය ගන්නවා නම් ඒගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ තමන් යොදන සල්ලි ටික ඉක්මනින් හම්බෙන්න යන කාලය. එතකොට මේ ඒ යන්ත්‍රය ගත්තොත් ඒ යන්ත්‍රයට යොදපු මුදල හම්බෙන්න අවුරුදු 3ක් යනවා. B යන්ත්‍රය ගත්තොත් ඒකේ සල්ලි ටික හම්බෙන්න අවුරුද්දයි මාස 9 යන. එහෙනම් ඒගොල්ලෝ තෝරගන්නේ මොකක්ද? B යන්ත්‍රය. පිළිගෙවුම් කාලයේ නිර්ණායකයේ තමයි ඉක්මනින් සල්ලි ටික හම්බෙන්න ව්‍යාපෘතිය. ඉක්මනින් සල්ලි හම්බෙන්නේ මොකෙන්ද කියන එක. ඒ අනුව අපි උත්තරේ වෙන්නේ B. අංක 2 ඉක්මනින් මුදල් අය කරගත හැකි නිසා B යන්ත්‍රය යෝග්‍ය වේ. මේකේ තව ටිකක් තියෙනවා අපි ඒ ටිකත් බලලා තමයි අවසන් කරන්නේ.
ඒ කියන්නේ ටියුට් එකේ චූටි කැලි ටිකක් තියෙන ඒ ටික කතා කරලා නවත්තන්නේ. ඒකෝර අදින් පිළිගෙවුම් කාලය අවසන් වෙනවා. අපිට අඟහරුවා දවසේ කතා කරන්න තියෙන්නේ ශුද්ධ වර්තමානකයයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒකත් ගොඩක් පොඩි කොටස් දෙකක් තියෙනවා. අර ගණන් ටිකක් තමයි තියෙන්නේ. ඉක්මනින් මුදල් අය කරගත හැකි නිසා ඊ යන්ත්‍රය යෝග්‍ය වේ. ඉක්මනින් ලියාගෙන අපි ටියුට් එකට යන් 8 වෙද්දි ඉවර වෙනවා. හරි. එතකොට බලන්න මේ කොටස් ටික කතා කරමු. මේ පිටුව විතරයි තියෙන්නේ. මේ ටික විතරයි තියෙන්නේ. බලන්න පිළිගෙවුම් කාලක්‍රමයේ වාසි අඩුම තරමේ වාසි දෙකක් බලා ගන්න. මොකද මේක අහන්න පුළුවන්. වාසි දෙකක්. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසුයි. මෙතන ඉන්න හැමෝටම තේරෙන්නේ නැති. ආයෝජිත මුදල ඉක්මනින් ලබා ගන්න නිසා ද්‍රවශීලතා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතනදී බලන්නේ සල්ලි ටික ඉක්මනින් හොයා ගන්න. ඒ නිසා ද්‍රවශීලතා ප්‍රශ්න අඩුයි. ඒ කියන්නේ ද්‍රවශීලතා ගැටලු අඩුවෙන් ඇති වෙන්නේ. කැමති දෙකක් highlight කරගන්නකො. අවදානම් අවම වෙනවා. මොකද සල්ලි ටික හම්බ වෙන ඉක්මනින්. ඒ කියන්නේ මුදල් නැතිවීමේ අවදානමක් නැහැ. ඉක්මනින් සල්ලි ටික හම්බ වෙනවා. කැමති දෙකක් highlight කරගන්න. මේකේ දුර්වලතා දෙකක් බලා ගන්න ඕනේ. මුදලේ කාලගේ සැලකිලිට ගන්නෙ නැහැ. ඒ කියන්නේ කාලයත් එක්ක මුදලයගේ වෙනස් වෙනවා. මේක සැලකිලිට ගන්නෙ නැහැ. ඒක ප්‍රධානම වාසියක්. මොකද අද රුපියල් 100ක් ඒ කියන්නේ ඕගොල්ලෝ මගෙන් ගිය අවුරුද්දේ රුපියල් 100ක් ණයට අරගෙන ඒක මේ අවුරුද්දේ දුන්නොත් එහෙම වැඩක් නැහැ නේ මට CD කිලෝ එකක්වත් ගන්න බැහැ. ඒ කියන්නේ මුදලේ කාලගේ සැලකිලිට අරගෙන නැහැ. කාලයත් එක්ක මුදලේ වටිනාකම අඩු වෙනවා. ගිය අවුරුද්දේ ලක්ෂ 20කට ගන්න පුළුවන් වාහනයක් මේ අවුරුද්දේ ලක්ෂ 30කටවත් ගන්න වෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලක්ෂ 20ක් මේ අවුරුද්දේ ලක්ෂ 20ක් වටින්නේ නැහැ. කාලගේ වෙනස් වෙනවා. පිළිගෙවුම් කාලයෙන් පසුව ලැබෙන මුදල් ප්‍රවාහ සැලකිලිට ගන්නේ නැහැ. ඒ කියන්නේ අර අපි සල්ලි ටික හම්බෙනකල් විතරයි බලන්නේ. ඊට පස්සේ ටික ගන්නේ නැහැ. වැඩි මුදලක් හම්බෙන්න තිබ්බා. අපි ගන්නේ ඉක්මනින් සල්ලි ටික හොයා ගන්න පුළුවන් ක්‍රමය විතරයි. ඒක අවාසියක්. ඒකක් highlight කරගන්න. ආයෝජිත මුදල ඉක්මනින් ලබාගත හැකි කාලය පිළිබඳව පමණක් සැලකිලිමත් වීම. තෝරාගත් ව්‍යාපෘතියට වඩා අත්හරින ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. ඒකත් හොඳයි. කැමති දෙකක් highlight කරගන්න. අටේ ප්‍රශ්නාංක 1 පිළිගෙවුම් කාලය අර්ථ දක්වන්න. අපි ලියාගමු. අපි ලියාගමු ව්‍යාපෘතියක් සඳහා යොදන මුදල එම ව්‍යාපෘතියෙන් ලැබීමට ගතවන කාලය. ව්‍යාපෘතියක් සඳහා යොදවන මුදල එම ව්‍යාපෘතියෙන් ලැබීමට ගතවන කාලය. ව්‍යාපෘතියක් සඳහා යොදවන මුදල එම ව්‍යාපෘතියෙන් ලැබීමට ගතවන කාලය. ව්‍යාපෘතිය සඳහා යොදවන මුදල එම ව්‍යාපෘතියෙන් ලැබීමට ගතවන කාලය. ආයන්න පිළිගෙවුම් කාලයේ භාවිතයෙන් ආයෝජන තීරණ ගැනීම නිර්කාලයේ භාවිතයෙන් ආයෝජන තීරණ ගැනීම නිර්ණායකය තමයි ඉක්මනින් මුදල් අය කරගත හැකි ව්‍යාපෘතිය තෝරා ගැනීම. ඉක්මනින් මුදල් අය කරගත හැකි ව්‍යාපෘතිය තෝරා ගැනීම. ඒ කියන්නේ ඉක්මනින් මුදල් අය කරගත හැකි ව්‍යාපෘතිය තෝරා ගැනීම. 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 හරි. අන්තිම එක අන්තිමතා ගැනීමේ අවාසි දෙකක්. හැමතිස්සෙම මේ අවාසි ලියද්දි මේ අවාසිය මත මුදලේ කාලාගේ සැලකිලිට නොගැනීම. ඒක හැමතිස්සෙම කියන්නේ. මුදලේ කාලාගේ සැලකිලිට නොගැනීම. අවාසිය අහලා තිබ්බොත් මේ අවාසිය අනිවාර්යෙන් කියන්න. මුදලේ තව මේකෙන් හදන ගණන් තියෙනවා. ඒ ගණන් වල මුදලේ කාලාගේ සැලකිලිට නොගැනීම කියන අවාසිය අපිට හම්බ වෙනවා. දැන් කාලාගේ සැලකිලිට නොගැනීම. තව එකක් ඔයගොල්ලෝ ලියාගන්න මෙතනින් බලලා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ලියාගෙන ලියවෙන්න පුළුවන්. අපි අඟහරුවා දවසේදී හම්බෙමු. මම 4ට වගේ වෙලාව දාන්නම්. අපි අඟහරුවා දවසේදී හම්බෙමු. මේ පාඩම අඟහරුවා තමයි සාකච්ඡා කරන්නේ. හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. ලියාගෙන ලියවෙන්න.